ගයන බුදු ගුණ මියුරු සරයෙන් දෙව් බඳුන් මැද සිහල බැතිනි වයන පදයට රැඟූ සුර කැල සාදු හඬ මැද සපිරි වරිනි වියන සැදුවැනි අහස් තරනා වලාකුළු මැද සමිදු වඩිනි නයන යුගයේ නොදුටු අසිරිය නොකල පිං වැඩි බවයි දැනුනි ආයු බොහෝ වේවා යන සාදු ප්‍රාර්ථනාවෙන් අද බිහිදොර ආරම්භ කරන්නට අපිට අවසරයි. ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් අපේ බිහිදොර වැඩසටහන රසවත් කරේ කොළොන්නේ සිරිපති පද්ම කුමාර ශූරීන්. එතුමා ජ්‍යොතිෂයේ විශාරද වේවෙක්. ඒ වගේම භාෂා ගණනාවකම භාෂා පරිවර්තකයෙක්, තංගල්ල ධම්මදින්න මහපිරිවෙනේ ආචාර්ය. ඒ වගේම එතුමා බුදුදහම පිළිබඳවත් ජ්‍යොතිෂය පිළිබඳවත් හසල දැනුමැති ප්‍රාමාණික වීතෙක් හැටියට අද සමාජයේ සම්භාවනාවට පාත්‍ර වෙමින් තිබෙන්නේ. අපි එතුමාව ආදරෙන් ගෞරවයෙන් ආරම්භයේදීම අපි පිළිගන්නට කැමැතියි. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ කරු සභාපති පූජා උත්තම පූජා මහමෛත්‍රී ධර්මයාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මැතිතුමාවත් ආයුබෝව වේවා කියලා පිළිගන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ කරු උපසභාපතිතුමා ධර්ම ගවේෂී ශ්‍රීලාල්ද සිල්ලා මැතිතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද බොහෝ දිනාට ආයුබෝවන් කියන කාරණාව බටහිර ලෝකයා පහව වැළඳ ගන්න අද දවසේ අපිට ඉමහත් අභිමානයක් දැනෙනවා. මොකද අතට අත දීලා අපේ ආයිබෝවන් කියනක හෙලා දැකලා ඒ පිළිබඳව යම් බොහෝ විදිහට විවිධ විවේචන මැද්දේ තමයි අපි ආයිබෝවන් කිව්වේ. නමුත් අද මුළු මහත් ලෝකයාම පිළිගන්නවා හොඳම ආචාර කිරීම ආයිබෝවන් කියන එක. මම හිතන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ ඉඳන්ම ඒ වගේම බ්‍රිතාන්‍යයේ කිලුර හිමි අපේ චාල්ස් කුමාරයා මේ හැම දෙනාම දැන් ආයිබෝවන් කියන්න අත් දෙක බැඳලා ආයිබෝවන් කියන්න පුරුදු වෙලා තිනවා. මම හිතන්නේ මේ කොරෝනා ව්‍යසනයේ කොරෝනා ව්‍යාප්තිය අතරේ අපේ හෙළ සිරිත් පිරිත් වල තියෙන වටිනාකම්, ඒවා තියෙන පුරුෂාර්ථ සාරධර්ම මේ තියෙන වටිනාකම් වැඩි වැඩියෙන් මතුවෙන ඉස්මතු වන යුගයකයි අද අපේ බිහිදොර වැඩසටහන ඔයත ගෙනෙන්නේ. අද වැඩසටහනින් අපි ආරම්භයේදීම අපේ සභාපතිතුමාට යොමු වෙනවා. එතුමාගෙන් මා දැන කියා ගන්නට කැමැති මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක බුදුදහම කොහොමද මේ වගේ වසංගත පිළිබඳව බුදුදහමේ කොහොමද සඳහන් වෙන්නේ, මේ පිළිබඳව ඔබතුමාගේ අධ්‍යයනයන් කොයි විදිහට සිදු වුණේ, මේ සියලු කාරණාවලට ඔබතුමාගෙන් ආරම්භයේදීම වැඩසටහනට හොඳ පෝරිකාවක් බලාපොරොත්තු වෙනවා. පළමුව ටීඑන් රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති ශාන්තිකරන් මහත්මයා, ශාමික මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ අවසරයි. ඒ වගේම අද වැඩසටහනට සහභාගී වෙන අපේ ශ්‍රීපති මැතිතුමනි, වගේම අපේ ශ්‍රීලාල් මැතිතුමනි, ඔබ දුන්නාගේම නම් දෙක ශ්‍රී වලින් පටන් ගන්නවා. ඒකත් වාසනාවන්. ඉතින් මම එදා මෙතුමාගේ වැඩසටහනට ගියාම මම මෙතුමාව ආමන්ත්‍රණය කළ දෙයක් මහා මංගල සූත්‍රයෙන් ශාමික මහත්මයා මේ දෙපළ විතරක් නෙවෙයි ඔබතුමා ගැන හිතුවත් මහා මංගල සූත්‍රයේ තියෙන අසේවනාච බාලානම් පණ්ඩිතානන්ද සේවනා කියලා. ඉතින් අපි මේ වැඩසටහනත් එක්ක ලෝකයාට මෙතෙන්ට ඇවිල්ලත් ඒ වගේ මගේ ජීවිතය බැලුවත් මම ගොඩක් අවවාද අනුශාසනා ගන්න පුළුවන් පඬිතියෝ තමයි, ධර්මයෙන් පැත්තෙන් උගත් පඬිතියෝ තමයි මේ පුටු වලට ඇවිල්ලා වාඩි වෙන්නේ මහා සංඝරත්නයට අමතරව නේද ශාමික මහත්තයා? අර කියනවනේ අපේ ගැමිවහරි ජනවහරි තියෙන්නේ එක ජාතිය කුරුල්ලෝ එකත් වහන්නේ කියලා. මම හිතන්නේ එක ජාතිය කුරුල්ලෝ තුන් දෙනෙක් තමයි. ඉතින් ඒ කියන්නේ මම පුදුම විදියට ශාමික මහත්තයා සතුටු වෙලා මේ ආගේ මේ පඬිතියෝ මේ පුටු වලට ගෙනල්ලා ලෝකයාම දැනුවත් කරලා ඉතින් මම ඒ කියන පුදුම සතුටකින් ධර්ම මේකට කියන්නේ මොකද්ද තුමා ධර්ම ප්‍රීති. ඒ වගේ අපිට ඒක ලැබෙනවා. ඉතින් මේ වගේ අය මෙතෙන්ට ගෙනලා ඒ දේ කියන්නත් ඕනේ නේද මේ. ඔව් ඉතින් ඒ නිසා දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ ගැහුවත් ওই ප්‍රශ්නේ අපි කොරෝනාම කියලා වෙන් කරලා තිබුණේ නැහැ. ওই ප්‍රශ්න දැන් අපිට මුණ දෙන්න ඕනේ ලෙඩ වර්ග දෙකක් තියෙනවා. බෝ නොවන සහ බෝවන. ඉතින් අපි දැන් ගිය දවස් ටිකේම බෝ නොවන රෝග සම්බන්ධව නේද කතා කරා. ඔය කැන්සර් සරව මේවා මස් මාංශ අනුභවය තුලින් ලැබෙන හැටි.
ඒතකොට දැන් අද බෝ වන රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕවා ඉස්සරහටම එනවා. ඉතින් ඔය කුරුළු උණ කියයි අර උණ කියයි මේ උණ කියයි ඒක එක රටවල වලට විතරයි සීමා වුණේ. දැන් ඇවිල්ලා මුළු ලෝකෙටම ඇවිල්ලා තියෙන දෙයක් තමයි වසංගතයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැක ඊයේ පෙරේද මේ පත්තරයක තියෙනවා මේ ගව මාස් නවත්වලා ඇවිල්ලා නුවරඑළිය ප්‍රදේශේ මොකද්ද ගවෙන් ඇතිච්ච මේකක් නිසා මේ ළඟ තියෙන පේපර් කට් එක මම දැන් කාලේ ඉතිරි කරගන්නවා. මොකද අද ගොඩක් මෙතුමාලා දෙන්න ඕන නිසා. ඉතින් ඒක නිසා අපි මේවා කියලා තියෙන ශාමික මහත්මයා තේරෙනවද? මේවා නුනොත් තමයි මට බුදුදහම බොරු වෙන්නේ. තාම හැබැයි ලංකාවට නියමයක ආවේ නෑ හොඳයි. එකක් කියලා තියෙනම් අනතුරු. ආපු දවසට මෙරි වැටෙන දේවල් එනවා. තේරුණා කියන්නේ? මොකද මේ ලංකාවේ මිනිස්සුන්ට දඬුවම වැඩි. මොකද ලංකාව ඇවිල්ලා බුද්ධෝත්පාදක බුදුදහම පවතින. බුද්ධෝත්පාද කාලෙක බුදුදහම පවතින රට. අපේ ඌව මොනවද කරන්නේ? දැන බුදුහාමුදුරුවෝ වෙන දුවේ කී අල්ලගෙන මස් මානු කනවා. ඒක තියෙන පාපේ බුද්ධ දර්ශනය තුල බැලුවොත් මහා මම දන්නේ මෙතුමාලා ඒක අවබෝධ කරයි. ධර්මයෙන් මෙතුමා අභිධර්මයෙන් මෙතුමා දෙන්නම අභිධර්මයෙන් සහ මෙතුමා සූත්‍ර පිටකෙන් අවබෝධ කරයි. තේරුණා කියන එක? හරි. ඔය විනය පිටකෙන් තමයි තේරෙන සෙල්ලම් ටික දාගෙන තියෙන්නේ. මම දන්න විදිහට. ඒක නිසා ශාමික මහත්තයා කියලා වැඩක් නැහැ. ඌ අපි සේරම කියා දීලා තියෙනවා. අනාගතේ අපි දකිනවා. මෙතෙන්ට එන සියලුම බුද්ධිමතුන් පඬිතෙයින් දකිනවා. තේරුණා කියන්නේ? මෙතන ඉන්නේ මේ ව්‍යාපාර වශයෙන් දිනු වෙච්ච පඬිතියෝවත් තේරුණා කියන එක. එහෙම නැතුව වෙනම විෂයක් සම්බන්ධව පරීක්ෂණ නිරීක්ෂණ නිගමනයේ තුලින් ගහපු උපාධියක් අරගෙන ඒව පඬිතියෝ නෙවෙයි. ආධ්‍යාත්මික පැත්තෙන් බුද්ධ දර්ශනය තුල යම් අවබෝධ වෙනවා නම් අන්‍යයා තමයි පඬිතය. එතකොට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ නිතරම Tamanට වැඩි උසස් පුද්ගලයෙක් ආශ්‍රය කරන්න කියලා. ඒක තමයි මම නිතරම ලෝක වටේ රට වටේ ගිහින් මේ වගේ පඬිතුයෝ ගිහිලා හොයාගෙන ඇවිල්ලා මේ පුටුවේ වාඩි කරවන්නේ. තේරුණා කියන්නේ? ඒක නිසා මම ලොකු ජයග්‍රහණයක් තියෙනවා. ඒක විශ්ව ආශිර්වාදයක් ශාමික මහත්තයා මට ලැබෙනවා. මොකද මම කරන්නේ ඒක බොහොම හදවතින් රටේ මිනිස්සු වෙනුවෙන් කියන එක. ඉතින් අර බුද්ධෝත්පාද කාලේ මනුස්සයත්. ඉතින් ඒ නිසා අපි හැමදාම කියනවා මේක කරන්න එපා කෝ ආයු කෝ වර්ණ කෝ සැප කෝ බල කෝ ප්‍රඥා කියන එක. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒකටත් ඔය සමහර වෛද්‍යවරු දාලා අරක කෑවහම මේක නෑ කිය ප්‍රෝටීන් කියන නොදන්න දේවල් දාලා ඒවා මෙයා දාලා මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ව විනාශ කරලා ලෝකයක් විනාශ කරලා මිනිසුන්ට වෛරය ක්‍රෝධය මම බැලුව පොරොත්තුනේ මේකට ඉස්සෙල්ලා ලොකු ලෝක යුද්ධයක් ඇති කියලා ලෝක යුද්ධය සමානයි මේකත්. ඉතින් ඒ වගේ මෙතුමා මේ රට බේර ගන්න මෙතන පොඩ්ඩක් හරි පවතින මේ ලංකාවේ මොකද මේ බුද්ධෝත්පාද කාලේ බුදුදහම පවත්වාගෙන යන ලෝකේ එකම රට ලංකාව. දැන් තමයි ওই පිටරටවල වල අපේ දේ සුද්ධ ගන්නවා සුද්ධගේ ජරා වැඩ ටික අපි අර ගන්නවා. ඔය නිතරම මම කියන කන්නේ ඔය මිනිස්සු හිතනවා මනුස්සත්වය කියන්නේ දුර්ලභ අවස්ථාවක් කියලා. නමුත් මනුස්සත්වය ලැබුවට ශාමික මහත්තයා එහෙම නෙවෙයි මිනිස්සෙක් වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒතකොට තමයි ඒක දුර්ලභ අවස්ථාව වෙන්නේ. මනුස්සයා දැන් මිනිස්සු අතර තිරසන්නු නැද්ද? තිරසන්නේ මට මම දැක ඊයේ පෙරේද Facebook එකේ කවුද මන් දන්නේ කුණුවර පැලේට තිබුණා. තිරසන්නේ ඉන්නවා. ඒ ගණන් ගන්න අරකයි. උන්ට මෛත්‍රී කරන්න ඕනේ. ඉතින් දැන් ඔබතුමා ආපු ප්‍රශ්නෙට මම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක්ම උත්තර දෙන්න. මොකද මගේ මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත ශාසනයට ඇතුළු වෙච්ච මම මේ ළඟදී ඇමරිකාවේ කැලිෆෝනියාවල අපේ සංවිධායක මාහිකන්ද මහත්තයත් එක්ක ගිහිල්ලා පැල්මඩුල ගිහිල්ලා ඒ දේශිනේත් කරා. මේ කවුරුත් දන්නවා පැල්මඩුල්ලේ මිතුරු මද්ද්‍රව්‍ය නිවාරණ සංසදයේ අධ්‍යක්ෂක නිර්මාතෘ පූජ්‍ය කුප්පියාවතේ බෝධානන්ද හිමියෝ. මම වැඩසටහන උත් කළාව ළඟදී මේ අද මේක සුදුසුයි කියලා හිතලා තමයි ශාමික මහත්තයා මම අද ගෙනාවේ මේක ඔබතුමා කියන ගමන් අපි කියනවා. ඔව් කියන්න. ඒ වගේම මම මේක කියන්නම් මේක බුදුදහමට සෝබා දහමට පිටුපෑම මේවෙනි ව්‍යසන වලට හේතුවක්. ඒ වගේම නිර්මාණ සාහාර ගන්න ජනාධිපතිතුමනේ සඳහා මැදිහත් වෙන. ඊළඟ තවත් එකක් තියෙනවා සත්ව මාංශ වෛරසයට හේතුවක් බවට චීනය හෙළි කර තිබෙනවා. ඒ වගේම මෙන්න මේක කියන්න ඕන චාමි මහත්තයා. චීනයේ අද ජනාධිපතිවරු එක එලාම කියනවා මේ සත්ව ඝාතන නවත්තන්න මාංශ අනුභවය නවත්තන්න කියන එක. අද එක එලාම කියනවා. අද චීනයේ තරම් සත්තුන්ගේ මස් කාපු අර මම චීනයේ ගිය දවස්වල මම දැක්කා අර මොනවාද ශ්‍රීපති මහත්තයා සීලල් මහත්තයා අර කෝටුවක් අරගෙන අර මේව සත්තු ඇදගෙන කනවා නේද ජරා විදියට නේද? ඒ හොටෙල්ස් වලට යන්න බෑ අපි වගේ අයට නම් ගඳ ගහනවා. හරි? හරි? ඔව්. ඔබතුමා. ඉතින් ඒක නිසා මෙන්න මේ ලෝපුරා මහත් ඇතිගැන්මකට හේතු වී තිබෙන කොරෝනා බීසුණු වෛරසයට ප්‍රධානම හේතු වී ඇත්තේ සත්ව මාංශ අනුභවය බවට චීනය දැනටම සනාථ කරගෙන තිබෙන බව මේ මොහොතේ අප ජනතාව සත්ව මාංශ ආහාරයෙන් වැළකී
නිර්මාංශ ආහාරයට දැම්මත් යොමු වෙන ලෙස තමා සමත්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බව පැල්මඩුල්ලේ මිතුරු මද්ද්‍රව්‍ය නිවාරණ සංසදයේ අධ්‍යක්ෂක නිර්මාතෘ පූජ්‍ය කුප්පියාතේ බෝධානන්ද හිමියෝ ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ සොකීය උතුම් වූ ධර්මයෙන් දේශනා කර වදාළ දහමට පිටුපා කටයුතු කිරීමේ ආදීනවන් ලෙස බිහිසුණු ලෙසන වලට අපට අද පැහැදිලි විද්‍යාමාන හේතු ඇත. දැන් අපි ඔය මස් මාංශත් එක දන් දෙනකොට එහෙම ඔය සමහර අයන්ට අපිට කියන සෛල හරියන්නේ නැහැ ඉතින් දන්නවද? අපි ළඟ නමුත් අපි කියන්නේ වෛරෙන් ක්‍රෝධයෙන් නෙවෙයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ වැදගත් විදිහට මේ දේශනා කරලා තියෙන්නේ. අපි ගියේ උපාසක උපාසිකාන් හැටියට අපිට පුළුවන් ක්‍රම දෙක තුනකින් කියන්න. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට නේද? කෝටිය සංවේර සීලය තුල මේ කියලා තියලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? එහෙම නේද? ශ්‍රී මහත්තයා. මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්මාණශාලාවෙන් තම දිව්‍යත්ව සාර්ථක කරගත් ඒ තුලින් ආධ්‍යාත්මික සුවේ භුක්ති විඳින ආදර්ශමත් නායකයෙක්. අප එතුමාගෙන් ඉල්ලනවා මේ ආධ්‍යාත්මික සුවේ අපේ මාතෘ භූමියේ ජනතාවට පෙළගස්වන්නටත් හැකි උපරිම જાතියකට මඟ පෙන්වීමට දෙන්න කියලා. අපි ලෑස්ති එතුමාට සහයෝගය දෙන්න. දෙන්න මට පාසල් ටික. දෙන්න මට දහම් පාසල් ටික. දෙන්න මට රාජ්‍ය ආයතන ටික. මම හදලා දෙනවා. අවුරුදු දෙකක් ඇතුළත මේ රට වෙනස් කරලා දෙනවා. මොකද ඔබතුමා කියන්නේ? මේ ඉන්න මට ආධ්‍යාත්මික නායකයෝ. පියවරෙන් පියවර ජනාධිපති විනය සඳහා ඔබතුමාන්ට කටයුතු කළ හැකි නිර්මාණ ආහාරවලට අපේ දරුවන් අනාගතයට දායාද කරමු. හරක්සා ඌරන් මැරීම තහනම් කරන්න පුළුවන් නම් එයත් ඉතා වැදගත් කියලා අප විශ්වාස කරනවා. එවැනි මාංශ අනුභවය කරන්න හදන කෙනෙක් ඉන්නවා නම් එම මාංශ ආනයනය කර යම් සීමිත පරිදි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ නොමර. නමුත් ජීවිත පැවැත්ම ගැන හිතනවා නම් එසේ හෝ සත්ව මාංශ අනුභව කළ යුතු නැතයි කියන එක අපේ මතයයි. කොරෝනා වෛරසය පැතිර යාමේ පසුව චීනයේ සත්ව ගොවිපළවල් වසා දමා තියෙනවා. සතුන් මැරීම නවතා තියෙනවා. සත්ව මාංශ අනුභවය නවත්වා තිබෙනවා. ඔවුන් පිළි අරගෙන තියෙනවා මේ සත්ව මාංශ වලින් අපේ දැයේ දරුවන් ජනතාව මත්ද්‍රව්‍ය වගේම අප ගලවා ගත යුතුයි. නැත්නම් විනාශ වෙන්නේ අපේම ජීවිතයි. මත්ද්‍රව්‍ය නිසා අප මාතෘ භූමියට අහිමි වෙන්න යන විශාල පිරිසක් මුදවා ගන්නට වගේම නිර්මාණ සහාරයට වුන් පොළවා ගැනීමට අප වෙහෙසමින් සිටිනවා. දැන්වත් මේ ගැන හිතන්න ස්වභාව දහම මානව සංහතියටම පාඩම් උගන්වලා තියෙනවා යයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරේ. හරිනේ. දැන් ওই කොරෝනා ඉල්ල තියෙන්නේ නයිනේ. නයි කියන්නේ දසසත්තායකින් එකක් නේ. නේද? ඒක නිසා දැන් ওই පේන දේනේ කොරෝනා කියනවා දැන් මිනිස්සු බයලා තියෙන්නේ. පේන්නේ නැතුව මිනිසාගේ ජීවිතය Taman නොදැනීම විනාශ කරනවානේ. කෝ ආයු අන්න සැප බල ප්‍රඥා. ඒක පේන්නේ නැහනේ. 185 බත්තා. කැලේ ඉන සතා කෑව හරක මරන් කෑවා. ඊට 85 65ට බැස්සා. ස්වාමීන් වහන්සේ. මොකද හදන් ගන්න පටන් ගත්තා. ඒවල දැම්ම ගොවිපළවල් කියලා. ගොවිපළවල් නේ ඒවා ඝාතනාගාර. ඝාතනාගාර කොහොමද ගොවිපළවල් වෙන්නේ? ඒ මිනිසුන්ට මේ පෙන්නන්නේ ඒක භයානකම අඩු කරලා පෙන්නන්නේ. ඊට පස්සේ දැන් 50යි. බෙහෙත් ගහනවා. එක විස ගහලා කවනවා. දැන් අද ඉපදෙනකොට 50ක්වත් ඉන්න බෑ. ඔව් මේ බලන්න. මම පෙන්නන්න. මේ අපේ කාලේ. පේනවද? පෙන්නන්න. මෙන්න අපේ තරුණ කාලේ ඉස්සර. පේනවද? ඒ කියන්නේ සිංහසෙයියාවෙන් සිංහසේ අපේ තරුණ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ නාලන්ද මහ විද්‍යාලයට යනකොට. ඔව් දැන් කොල්ලේ දිහා බලන්න. මෙන්න බලන්න. ඒ කොණ්ඩේ ස්ටයිල් එකත් ඒ වගේ. මේවා දැන් කොල්ලෝ කෙල්ලෝ වේ. ඔන්න සමාජයට එලා තියෙන එහෙනේ. අපි කලින් බින්දරේ නැවත පෙන්නලිමු. මේ කලින්. අපි ඉස්කෝලේ යන කාලේ ඊට පෙර තරුණයෙක් දැක්කම ඒ තියෙන තේජස් ගතිය සිංහ. දැන් ඉස්කෝලේට ගියාම දැන් බලන්න තියෙන දැන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ තේජස් ගතිය මේ ලැජ්ජයි. බෞද්ධ රටේ ලැජ්ජයි. එයා කට් එකත් ඒ වගේ. ඔව් මේක මම Facebook එකෙන් ගත්තේ. ඒ දාපු එක්කෙනාට මම මේලා පින් දෙනවා. ස්තුතියි. සබහා දාමට නොවන අවනත ලෝයේ කිසිවක් නැහැ කියලා අපි ගීත වලින් අහලා තියෙනවා. මේ සබහා දාමට අපි පිටුබෑමේ ප්‍රතිඵල අපි ඒකේ අත්විඳිමින් පවතින මේ වගේ අනිටු ප්‍රතිඵල. කොහොමද ප්‍රාණඝාතයත් එක්ක අපිට බලපාන රෝගාබාධ ප්‍රාණඝාතය කොහොමද මේ රෝගාබාධයත් එක්ක එකට බැඳුණු ධම්මලක පුරුක් වගේ එහෙම නැත්නම් ගහයි පොත්තයි වගේ එකට බැඳිලා තියෙනවද? ප්‍රාණඝාතය සහ රෝගාබාධ වැළඳීම පිළිබඳව කොළොන්නේ සිරිපති අපේ පද්ම කුමාර චූරින්ගේ මා කැමති මේ පිළිබඳව ඔබතුමාගෙන් යම් කාරණාවක් දැන කියා ගන්නට. නිරින්දාය ගොයුම් කුලේ සුදවුන් පුත් නරින්දාය රජින්දාය දුක දුරු කළ ලෝකනාත ගජින්දාය
මැතින්දාය නරසීහය නරවර වූ මුනින්දාය තැබුපායට මල් පිබිදෙන දෙදෙව්ලොවට සුරින්දාය සුරින්දාය සිව් සස්දම් ලොවහෙලි කළ මුනින්දාය සුගත තථාගත භගවත් ලෝතුරු බුදු දිනින්දාය. විශේෂයෙන්ම මුළු රටක් මුළු ලෝකයක් බලාගෙන ඉන්න බිහිදොර දෙස මේ වැඩසටහන බලාගෙන ඉඳලා මිනිස්සු ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පස මිනිසුන්ට ලැබෙන්නට හේතු වන මේ උතුම් අවස්ථාවේ මේ වැඩසටහන කරන මේ TNL ආයතනයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහෝම පින් සිද්ධ වෙනවා. මෙලොව පරලොව නිවන් යන ත්‍රිවිධ සැපත අත්පත් වෙනවා. ඒ වගේම මේකට අපිව අප ඉදිරිපිට කතා කරමින් මේ ශාසනයට කවදත් ගෞරවයෙන් කටයුතු කරන සම්බුද්ධ ශාසනයට අපව මෙහෙවන චාමික මුණසිංහ මැතිතුමනි, එමෙන්ම මේ අවස්ථාව මේ සම්බුදු දේශනය අපිට කියන්න මේ මඟ පෑදෙන ඒ වගේ මේ ලෝකයේ පිණින් මෙලොව පහළ වුණ එමෙන්ම කිසිම ලෞකික බලාපොරොත්තුකින් තොරව ගෞතම ශාසනයත් අපේ ලෝ මිනිස් ප්‍රජාව වෙනුවෙනුත් ලංකාවේ පමණක් නෙවෙයි ලෝක මිනිස්සු සත්ත්ව ප්‍රජාව වෙනුවෙනුත් මිනිසුන් පමණක් නෙවෙයි තිරිසන් සතාගේ ඉඳලා ඒ කරුණාව හිතට දැනිලා වරින් වර ලෝ පහළ වෙන කලින් කල අපේ ගෞරවනීය නිහාල් විජේරත්න මැතිතුමනි අවසරයි. එමෙන්ම නිර්මා පරම අවිහිංසාවාදී සංවිධානයේ එතුමා සභාපති වන අතර එතුමත් එක්ක අත්වැල් බැඳගෙන මේ යන ගමනේ උප සභාපතිතුමනි ශ්‍රීලාල් මැතිතුමනි මට ඔබතුමගේ අවසරයි. එහෙම අවසර පතමින් මම අද මේ කරුණු ටික කියන්න බලාපොරොත්තු වෙන මේ මොහොතේ මට යමක් මතක වෙනවා. තංගල්ල දැන් ඊයේ ඉඳලා බොහෝ අය නිර්මාංශ වෙමින් දින 7ක් විශ්වුන් වහන්සේලා පිරිත් කියනවා. තංගල්ල ජයසුමනාරාම විහාරස්ථානයේ ඒ වෙළඳ සංගමයේ පොදු වෙළඳ සංගමයේ සභාපතිතුමා ඇතුළු පිරිස එකතු වෙලා රාජ්‍ය මට්ටමින් එකතු වෙලා දින 7ම පිරිත් කියනවා. මේ රට මේ කොරෝනා වලින් මේ භයානක උවදුරින් මුදවා ගන්න. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දැන් ගොඩක් අය නිර්මාංශ වෙන්න පටන් අරගෙන තියෙනවා. මේවා මේ ආරංචි වෙලා. අපේ සභාපතිතුමා පහුගිය දවසේ කියලා වැඩ පිළිලක් කළා. තංගල්ලේ විහාරස්ථානයේ මිනිස්සු අඬනවා. ඊ රාත්‍රිත් මට දුරකථන පණිවිඩයක් දුන්නා. ඉතින් මේ මිනිස්සු හැදෙනවා. අපිට මේ ඇත්ත කියා දෙනවනේ කියලා. ඉතින් ඊළඟට විශේෂ වශයෙන් මේ කොච්චර වැඩ තිබුණත් අපි මේ කිලෝමීටර් 200කට කිට්ටු වෙන තරම් දුර ඉඳලා මේ එන්නේ නැත්තුමනි. ඉතින් මේ එන වෙලාවේදී අපිට අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඉතල කියන්නේ අපි වපසරිය ඩිංග අපිට අඩියක් දෙකක්. අපේ මැතිණිය එතුමිය බුද්ධ ශාසන අමාත්‍යාංශයට සම්බන්ධව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තංගල්ලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ඒ බෞද්ධ කටයුතු නිලධාරිනියක්. එතුමියගේ අද උපන්දිනේ තියෙනවා. නමුත් තේදි මම ඉන්න වෙලාවේ මේ ඔක්කොම ඕනේ යන්න. සභාපතිතුමාගේ වැඩ පිළිවෙලට යන්න කියලා චන්ද්‍රිකා වුණාද මැදිරිය මට කිව්වා. අපි ශ්‍රී ලාල් මහත්මයාගේ පිරිත් අහලා ගොඩක් පැහැදිලා මේකේ. මේ සත්‍ය විදියට අහලා ඉතින් ඒ නිසා අපි ඔය එවලා මෙහාට අපිට ඒ කරදරෙත් ගෙවල් වලින් නැහැ. නිසා මම එතුමියට සුබ නේද අපි ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයත් TNL මාධ්‍ය ජාලයත් අපි සෑම සියලු දෙනාම නේද සුබ ජන්මදිනයක් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. එතුමියට අපි හැම දෙනාම හදවතින්ම නේද මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මමත් එහෙම අපි ආශිර්වාද කරන අවසානයේදී එතුමියට පිරිත් දේශනාවක් කරලා
එසේමයි මෙතුණි. ඉතින් ඔබතුමාගේ ගම්පලාතේ මං හිතන්නේ ගම්පලාතේ පමණක් නෙවෙයි මුළු මහත් රටේම අස්සක් මුල්ලක් නෑර මේ දවස්වල රතන සූත්‍ර දේශනාව පිරිත් සුන්සූත්‍රයේ සජ්ජායනා වෙනවා. මං හිතන්නේ මේ රටේම පැවති මහා නියංසාය නිමා කරමින් මේ වැසි ඇදහැලෙන්න පටන් අරන් තිනවා කියන සුභාරංචියත් මේ මොහොතේ අපිට අහන්නට රට පුරාම අහන්න දකින්න ලැබෙන කාරණාවක්. ඇත්තටම ගරු චාමික මැතිතුමනි ගරු සභාපතිතුමනි ශ්‍රීලාල් මැතිතුමනි ඊයේ තංගල පුරාවට පටන් ගන්නකොට තංගලට වැස්සා. ඊයේ හැන්දෑ උදේ වැහැලා මේ ධර්මයේ බලය. ඉතින් අද විශේෂ පිරිතකුත් අපේ ශ්‍රීලාල් මැතිතුමා ඉදිරියට ප්‍රකාශ කරනවා. මම මාතෘකාවට යොමු වෙනවා. මාතෘකාවට යොමු වෙන මේ වෙලාවේ මේ කොරෝනා කියන භයානක උවදුරින් මුළු ලෝකයක්ම බයටපත් වෙලා තියෙන මේ වෙලාවේ අපි මේ පොතපත කියවනකොට අපි යම්කිසි ආධ්‍යාත්මික භාවනාව හෝ මොනවා හෝ වැඩපිළිවෙල කරනකොට මට යම්කිසි මතකයක් ආවා. ඒ නිසා මේ උවදුරින් දැන් මිනිස්සු පාරට බහිනවා අඩුයි. ඒ නිසා මට දැනිච්ච මට හිතිච්ච කාරණයක් කියලායි මම මේ දේශනය පටන් ගන්නෙ. මේ රටේ දැන් හැම තැනම IDH උණ රෝහල් තැන් තැන් වල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න වෙලාවේදී එහෙම් මිනිස්සු මෙහාට යනවා මෙහෙම් මිනිස්සු එහාට යනවා. ඒගොල්ලෝ වාහන වල එනවා ආයි තව ආයත බෝ වෙනවා. දැන් මේ කියන විදියට ඉතින් මේ යන ඒ වෛද්‍ය වැඩපිළිවෙල ඔක්කොම මේ සාධක සත්‍යයි. ඒ කියන්නේ කිසිම දෙයක් නෑ කරන වෛද්‍ය ප්‍රතිකාර ඔක්කොම හොඳයි. නමුත් ඒ හොඳ අතර මේකේ රෝගයට ප්‍රතිකර්ම දැන් කරන එක හොඳයි. රෝග නිධානයක් තියෙනවා මම දැන් ඒකට කියන්නේ ඉන්නේ. රෝග නිධානය තියෙනවා. දැන් රෝගයට ප්‍රතිකර්ම කරනවා වෛද්‍යතුමල්ලා අපේ දේශකතුමල්ලා පිරිත් කියනවා ඒ ඔක්කොම හොඳයි. දැන් රෝග නිධානයේ බිහිදුරින් කියන උපසභාපති රෝග නිධානය ගැන කියනවා. ඉතින් ඒ රෝග නිධානය ගැන කියන්න නැති කාරණයක් තියෙනවා කියන්න මම ඒක මතක් කරන්නේ අපේ රටේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපේ තංගල අපේ ගමේ ඉසයි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාට මම මතක් කරනවා. මොකද්ද හේතුව? මේ හිටපු අගමැතිතුමාට මතක් කරනවා. දැන් ඉන්න අගමැතිතුමා. දැන් විසිරුවානේ. විසිරුවා. ඒ නිසා කැබිනට් මණ්ඩලය ගරු අගමැතිතුමාට මතක් කරනවා කිසි කෙනෙක් නොකියපු දේ අද කියනවා බිහිදොරේ. ඒක තමයි ඔබතුමල්ලා මේ මිනිස්සු දැන් හැමතැනම බය වෙලා ඉන්නවා. හැමතැනම දැන් IDH රෝහල් වැටෙනවා. මේ කිසිම දෙයක් ඕනේ නැහැ. එකම රෝහලක් ගහන්න ලංකාවේ තැනක් තියෙනවා. ඒ තමයි කයිට් දූපත. මම අද කියනවා මට භාවනා කරනකොට මට මතක් වුණා කයිට් දූපතේ හොඳට පාරවල් හදලා තියෙනවා. ආයි වෙන වියදම් කරන්න ලොකු දෙයක් නැහැ. මේ සේරම ගරු ජනාධිපතිතුමනි කවුරුවත් පක්ෂවල ඇත විරුද්ධ වෙන්න පබතුමලා ආශිර්වාද කරන්න. මේ මිනිස්සු බය වෙලා මිනිස්සු දුකින් ඉන්නේ. කයිට් දූපතේ හදන IDH ජාත්‍යන්තර රෝහලක් හදන උණ රෝහල ඔක්කොම එහාට යොමු කරන්න. එහෙන් නිරෝධ කොල්ලා එවන්නේ. එතකොට මේ රෝහල් වල මේ රටේ කවුරුවත් බය වෙන්නේ නැහැ. අද මිනිස්සු හැමතැනම බයයි. රෝහල හදනකොටත් බයයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. කයිට් දූපතේ රෝහලක් හැදුවොත් ජාත්‍යන්තරව අදටත් හොඳයි, හෙටටත් හොඳයි. අර අපේ සභාපතිතුමා වගේ තාම එන්න පටන් ගත්තේ නැහැ වසංගත රෝගේ ඒවා. ඉදිරියට එනේවත් හොඳයි. කිසි කෙනෙක් ලංකාවේ ලෝකෙ නොකියපු දෙයක් මම අද බිහිදොරේ කියනවා. කයිට් දූපතේ රෝහලක් හදන්න. මේකට රටේ ජනතාව එකතු වෙන්න. කියන්න ගරු ජනාධිපතිතුමාට. හදලා මේ බය නැති කරන්න. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණය මම මතක් කරන අතරතුර ප්‍රාණඝාතය සහ රෝග කෙටියෙන් කියනවා ප්‍රාණඝාතය පිළිබඳ යම්කිසි කෙනෙක් මේ ප්‍රාණඝාතය තමයි මුලින් මේ හේතුුනේ මේ රෝග වලට. තයෝ රෝග අපුරයාසින් කියලා. මට මතකයි අපේ අර හාමුදුරන් වහන්සේලා දෙන්නෙක් අපි සාකච්ඡා කරන වෙලාවේ ගරු සභාපතිතුමනි කිව්වා. අපේ වරායයි සමිත හාමුදුරුවොත් අනිත් අපේ ධම්මප්‍රිය හාමුදුරන් වහන්සේ මේ කිව්වා මුලින්ම රෝග තුනක් හටගත්තා. ඒ තමයි ආසාව, බඩගින්න, ලෙඩවීම. ඊට පස්සේ එදා රජ කෙනෙක්ගේ කියමට අනුව ගවය වගේක් මැරෙව්වා. ගවය වගේක් මැරෙව්වහම එදා ලෝක අධර්මයේ පහළ වුණා. ඊට පස්සේ මොකද වුනේ? 8 රෝග, 9 ව්‍යාධි 203ක් අතුරු අන්තරාවල් හටගත්තා. ඒ නිසා මම එදා චාමික මැතිතුමාට මං කිව්වා රෝග ගැන එදා පාලියෙන් විතරයි සභාපතිතුමනි කිව්වේ. අද විනාඩි 2-3කින් මේක දැන් සිංහලෙන් කියනවා. මෙන්න හටගත්තු රෝග. චක්කු රෝගෝ ඊට පස්සේ හටගත්තු ඇස් රෝග හටගත්තා. සෝත රෝගෝ කන් රෝග හටගත්තා. ඔබතුමා දන්නවා. ගහන රෝගෝ නාසය රෝග හටගත්තා. ඒතර ජීවහා රෝගෝ දිවේ රෝග හටගත්තා. ඊළඟට දන්ත රෝගෝ දන්ත රෝග හටගත්තා. කාසෝ කාසය හටගත්තා. ඒතර කාසෝ සාසෝ ශ්වාසය හටගත්තා. පිනාසෝ පීනස හටගත්තා. ඩහෝ දැවිල්ල හටගත්තා. ඩහෝ ජරෝ උණ හටගත්තා.
මොන රෝගේ වුණා නමින් කිව්වනේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළානේ. උණ රෝග හටගත්තා. ජර ඕන බුදුහාඳුරු දේශනා කළා. දහෝජර කුච්චි රෝගෝ කුසේ රෝග හටගත්තා. එතකොට පක්කන්දිකා මුච්චා සිහි මුර්ජාව හටගත්තා. එතකොට ඔය තව තියෙනවා සූලා විසූචිකා. එතකොට ඔය කුට්ටං ගණ්ඩෝ ගණ්ඩ. එතකොට කුෂ්ඨ කඩුවේගම්. එතකොට දද්දු දද මේ හටගත්තු ඊට කඩුවේ හටගත්තු ඒවා. මම හිතන්නේ මුළු මහත් ලෝකයේම හැදෙන සියලුම ලෙඩ රෝග පිළිබඳ ගිරිමාන සූත්‍රයේ දේශනා කළා. ඔව් කිලාසෝ ખબર දේශනා නොකරු දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෑ. මේ සේරෝම රෝග හටගෙන දැන් මේ උණ කියන නමින් හටගත්තේ. ඕක දේශනා කළා. ඕකට කෑලි කෑලි එක විදිහට එකතු කළාට උණ ඔය. ඒ නිසා මේ වසංගති මේක දේව සාපයක් බවට පත් වුණා. මේ දේව සාපයක් මේ රෝග මන් තව ටිකයි කිව්වේ මේ වෙලාව බෙදලා යන්න ඕන නිසා. දැන් දේව සාපයක් වෙලා බෙහෙත් නෑනේ. බෙහෙත් තවම නෑ. හොයා බෙහෙත් හරි කියත් හරියන්නේ කොහොමද? දේව සාපෙන් දඬුවම් දීලා සත්තු මරපු මස් කාපුවට දීලා ගැටේ තමයි අන්තිමදී බෙහෙතකුත් යන්තම් හරි වෙන්නේ. එතෙක් දඬුවම් ටික දෙනවා දේව දඬුවම් ටික. ඉතින් ඒක නිසා දැන් මස් කාපුවට විතර නෙවෙයි මස් කන ළඟ හිටියටත් මේ දඬුවම්. බුදුරජාණන් වහන්සේ කාල විපත්තිය යම් කාලයක යම් රටකට ඇති වෙයිද? සම්පත් විපත්තියට යනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. හොඳ මිනිහටත් ඇදෙනවා. හොඳ මිනිහ බොහොම කලාතුරකින් කෙනෙක් තමයි ඉතුරු වෙන්නේ. කාල විපත්ති බහුල වුණාම බහුල අයටත් අර්ග බලපාන්න. මොකද වරුසාව දැන් අධම්මික සූත්‍රයේ දක්වනවා මිනිස්සු සත්ව ඝාතන ආදී පංච දුෂ්චර්ත කරනකොට ඒ ප්‍රදේශයට වහින්නේ. අහස්තරන වැහි වලාවෝ ඇදලා විසි කරනවා දෙවිවරු මහා මුදර මිනිසුන්ට දෙන්නේ. හොඳ කෙනෙක් හිටියන් එයාටත් නෑනේ. දැන් මේ පැද්දෙන් ඔබතුමාලා මේ සභාවතුමාලා ඉන්නවා. කිරිලෝපනට මහා අපරාධ ගොඩක් තියෙනවා වහින්න දෙන සභාවතුමාටත් වැස්සනේ. අන්න පින්වන්තරත් නැති වෙලා යනවා මේක අහිමි වෙලා යනවා. ඉතින් අන්න ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාත අකුසලයේ පිළිබඳව දැක්වුව අංගුත්තර නිකායේ දසක නිපාතේ. මේ ප්‍රාණඝාත අකුසල කරන අය මේ අය ආශ්‍රය කරන්න එපා කියලා දැක්වුවා. එම නිසා දසවි භික්කවේ මහණනි මේ කරුණු 10කින් යුක්ත පුජ්‍යලිය ආශ්‍රය කරන එක තමයි පාණාතිපාතා. සතුන් මරණ. ඒ නිසා මේ ස්ලෝටස් මේ ඝාතකාගාර සේරම වහන්න ඕනේ. ඝාතකාගාරවල මහත්තුරුන්ට රැකියාව වෙන දේවල් දෙවිය හඳුරුනේ පහළ වේවා. බ්‍රහ්මාණ්ඩය දක්වා පැතිරේවා. දෙවියන්ට හේවයි ඇතන වෙන දේවල් පහළ වේවා. සල්ලි අම්බ කරන මාවත. මේ අහිංසක ජීවිත නැති කරන ඒවා මේ වසංගත රෝග බෝ වෙන මේවා නැති කරන්නේ ඇත්තන්ට හිත් පහළ වේවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් සත්ව හිංසාව නොකරයිද ඔහු ආශ්‍රය කළ යුතු පුජ්‍යලේ බවට අංගුත්තර දසනිපාතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කූටදත්ත සූත්‍රය දීඝනිකාය. පාණාති පාතෝ හෝති පාණාති පාතා පටිවිරතෝ. යම් කිසි කෙනෙක් සතුන් මරයිද සතුන් නොමරයිද සතුන් මරණ අයට විපාක දුක් විපාක දෙන බවත් සතුන් නොමරණ අයට සැප විපාක දෙන බවත් කූටදත්ත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සේවිතබ්බ නසේවිතබ්බ කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. 168 පිටුව. ඉස්සෙල්ලා සූත්‍රයේ කූටදත්ත සූත්‍රයේ 268 පිටුව. මේ 168 පිටුවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද්දබන්තේ උන්වහන්සේගේ ධර්මයේ යම්කිසි පුජ්‍යලේ බුදුහාමුදුරුවෝ දක්වනවා ඉද්දබන්තේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසලා ධම්මා පරිහායಂತಿ. යම්කිසි කෙනෙක් සතුන් නොමරයිද සතුන් මැරීම අතහරීද සතුන් මැරීමෙන් වළකීද ඔහුට කුසල ධර්ම මත වෙනවා. නැත්තුමනි සතුන් මරණ පුජ්‍යලයන්ට අකුසල ධර්ම මත වෙනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සේවිතබ්බ නසීවිතබ්බ සූත්‍රයේ දක්වනවා. මහා චත්තාරික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය කතංච භික්කවේ මිච්ඡා සංකප්පෝ පාණාතිපාතෝ හෝති අදින්නාදානං කාමීසු මිච්ඡාචාර මිච්ඡා සංකල්ප තුන වෙනම දැක්කුවා. වෙනම මිච්ඡා සංකප්පයක් දැක්කුවා. වෙනම කර්මාන්තයක්. සතුන් මැරීමෙන් වැළකීම සතුන් මැරීම හොරකම් කිරීම අනාචාරය හැසිරීම මේවා කළා යම්කිසි කෙනෙක් ධන දානි මොනවද රැස් කරනවනේ ඒකත් ඒ සංකප්පෙක් මිත්‍යා සංකප්ප. ඒ නිසා මේවා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ මහා චත්තාරික සූත්‍රයේදී දේශනා කළා. ඉතින් ඒක 216 පිටුව. එතනින් නැවතුන්නේ භාග්‍යවතුන් වහන්සේ බාලපඬිතු සූත්‍රයේ 360 වෙනි පිටුව. ඒකෙත් දැක්ුවේ බුදුරජාණන් වහන්සේ කොහොමද? ඉද බික්කවේ පාණාතිපාතෝ හෝති දිත්තේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසල කරනොත් බාලපඬිතු සූත්‍රය අපේ සභාවත්ම කීපතාවක් කියලා තියෙනවා. 360 පිටුව බලන්න. මජ්ක්‍ධිම නිකායේ බලන්න.
දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. සතුන් මරණ අයට දුක් හට ගන්නවා, දෝමනස්ස හට ගන්නවා. දුක් නැද්ද දැන්? දෝමනස්ස නැද්ද දැන්? මේ කොරෝනා රෝගෙට බයෙන් කොහෙද රටක කොහෙද දැනක මිනිස්සු 40 දිනින් හොඳටම බීලා කොරෝනා හැදෙන්නේ පගල 40ම මැරිලා. අර පත්තරේ තිබුණා. ඒ දැන් සමහර කියනවනේ මේ ඒකට විකල්පයක් හැටියට ඇල්කොහොල් වැඩිපුර ගත්තාම ඒක ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියනවා. ඔව් ඒකයි සම්පූර්ණයෙන්ම මැරිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකට බාහිර විකල්ප හොයන්න බෑ. මේක මේ දේව සාපයක්. මේක මේ සත්ව හිංසාවක්ම මුල් වෙලා මේ හටගත්තු දෙයක්. සමහර අය කියන වෙන රටවල් වලින් කිරණ ඒවල මේවා මම කියනවා කට කතා මේ සිංහල දෙවියන් අපි කාට එක වගේ අයිතියක් තියෙනවා. අද රාජ්‍ය නීතියට අපි යටත් වෙලා ඒ ඇත්තන්ට ගෞරව කරලා කට කතා පතුරවන්නේ නැතුව නොඑක් විදිහේ මිනිස්සු බය වෙන ඒවා කියන්නේ නැතුව මෙන්න පටන් ගත්ත මේ බිහිදොරේ කියන දේ වැඩ පිළිවෙල කරන්න. සත්ව හිංසාව නවත්තන්න. සත්ව හිංසාව නවත්තලා ඔය ඉන්න ටික වැඩ කරනවා කයිත් දුපතේ අර උණරෝහල හදන්න. ඔන්න ඕක නවතිනවා. ඔතනින් නෙමෙයි තව කාරණයක් කියන්න තියෙනවා. චුල්ලකම්ම විභංග සූත්‍රයේ යමේ පාණාතිපාතෝ හෝති යමේ සතුම් මරයිද අප්පායුකාදිස්සanti අල්පායුක්ෂ ලැබෙනවා. බලන්න චුල්ලකම්ම විභංග සූත්‍රයේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 434 පිටුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ පාණාතිපාතෝ හෝති පාණාතිපාත පච්චයෝ යමේ සතුම් මරයිද සතුම් මරණ ප්‍රත්‍ය වේද. ඒගොල්ලන් මොකද කායස්ස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිර්යං උප්පජ්ජති උප්පජ්ජති. එතකොට මේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ මේවා දේශනා කරලා තියෙනවා. අපි හිතන්නේ මේ එකක් දෙකක් සූත්‍රය ඇලගෙන අපි මේ කියනවා කියලා මේ මිනිස්සු හිතනවා. ත්‍රිපිටකයේ කියන සූත්‍ර 1000ක් පෙන්වනවා පාණාතිපාතා පිළිබඳව. ත්‍රිපිටකයේ කියන එතනින් නවතින්නේ නැහැ. ඊළඟට අම්බට්ට සූත්‍රය 174 පිටුව කතංච බික්කවේ බික්කු සීලවා සීල සම්පන්නෝ හෝති. යම් කිසි භික්ෂූන් වහන්සේ නම ගිහියෙක්ව පැවිදිව කවුරුණක් කවනේ සීල්වත් වෙයිද සීල සම්පන්න වෙයිද? පළවෙනියට මොකද කරන්න ඕනේ? පාණාතිපාතා පටිවිරතු. ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. මේ අම්බට්ට සූත්‍රේ. එතනින් නවතින්නේ නැහැ. එතකොට ධම්මසංගණී ප්‍රකරණේ අභිධර්ම පිටකේ තීනිමානි භික්කවේ අකුසල මූලානි. මහණි අකුසල මුල් තුනයි ලෝභෝ දෝසෝ මෝහෝ. ඒ වෙයිදි ප්‍රාණඝාතය අහු වෙනවා. එතනින් නවතින්නේ නැහැ. අපේ දේශකතුමා දන හොඳට පිළිත් කියනවා. ආටානඩී සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගාව බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මෙහිම සභාවතුමනි. උන්වහන්සේ දේශනා කරනෝනේ මෙහිමිතර යක්කු විරුද්ධයි මේවට. කොහොමද කියන්නේ බුදුහාමුදුරු? පාණාතිපාතා වීරමණියා ධම්මං දේශේති. භාග්‍යවතුන් වහන්සේ සතුන් මරන්න එපා කියලා දේශනා කරනවා. ඒකයි කියන්නේ මම අදින්න දාන ඕනේ. මෙහෙම කියනකොට යක්කු අපේ කච්චේ උලාරා යක්කා භගවතෝ අප්පසන්නා. සමහර මහා යක්කු බුදුහාමුදුරන්ට අප්‍රසන්න වුණා රවාගෙන හිටියා. අපේ සන්නේ අපේ කච්චේ නීචා යක්කා භගවතෝ අප්පසන්නා. යක්කා අප්පසන්න යක්ෂයෝ අප්පසන්න වුණා. එතකොට අපේ කච්චේ උලාරායක්කා නීචායක සමහර අය සම්ස්මේ පසන්නා වෙච්ච ඇත්තෝ තිටියා. ඉතින් දැන් මේ බිහිදොරෙන් මේ කියනකොට මේ ලෝකෙටම සිතක් කියන ප්‍රසන්න මිනිස්සු හරියට ඉන්නවා. ඔය අතරතුර අපේ කච්චේ යක්කා ඇතම් යක්ෂයෝ අකුල් දෙකේ. ඔව් අපසන්නා. ඉතින් නිසා මම ඒ ඇත්තන කරුණාවෙන් කියන අපේම සිංහල ඇත්තෝ අපේ මිනිස්සු ಜಾති බෙදකින්තර අපේ සහෝදරයෝ අපේ සංසාරේ අපේ අය. අන්න ඒ නිසා මම ඒ ඇත්තන්ට කියන්නේ ඒකාන්ත වශයෙන් මේ ස්ලෝටර්ස් මේ ගහත ගණනාකාර අපි 6 මාසෙකට වහමු. අපි වහලා බලමු. 6 මාසෙකට ඔක්කොම මුළු ලෝකෙම ගහත ගණනාකාර වහමු. මම චීන භාෂාවෙන් අවසන්දි කියන චීනෙට වහන විදිය වහමු. වහලා අපි බලමු 6 මාසයක්. ඔන්න ඒක නිසා මේක මම අපේ රටේ ගරු ජනාධිපතිතුමා ඇතුළේ හැම දිනාටම පක්ෂ බෙදකින් තොරව කියන නමස්කාර පූර්වකව කියනවා. කියන අතරතුර මම මේ රෝග ගැනත් පොඩ්ඩක් කිව්වා. ප්‍රාණාතිපාත ගැන සූත්‍ර 10ක් සඳහන් කළා. තව තියෙන ඕන තරම් අපි පෙළ කියනවා මේකෙන් පෙළ ධම්මය කරනවා. මේ මස් මාළු ගැන විතරක් කියන දෙයක් නෙවෙයි මේක. පැනයක් නැත මිනිස් ලෝවේ මේ ගැන විසඳුමක් දෙන්න සතරවරම් මහරජවරු අද බිහි දොර වෙත වඩින්න. මං හිතන්නේ අර හිටියොත් හොඳට හැටි දෙවියොත් නමට වදී කියන මං හිතන්නේ මේ වගේ හොඳ වැඩසටහන් සත්පුරුෂ සාදු මිනිසුන් බලනවා කියන එක පින මතු වෙනකොට දහම් නැත විවර වෙන්නේ කොහොම ටික දෙනාටයි. ශ්‍රීලාද සිල්ලා මැතිතුමනි ඔබතුමා අද වැඩසටහනට එනකොට මං හිතුවේ ආරක්ෂක ක්‍රම
ආශ්‍රයෙන් තමයි අද වැඩසටහනට ඇහිලා තියෙන මාස්ක් එකක් දාගෙන. මොකද ඔබතුමා ඉන්නේ අවදානම් කලාපයේ කියලා මම විශ්වාස කරන්නේ. මොකද වැඩිපුරම ඉතාලියෙන් එහෙම නැත්නම් කොරියාවෙන් ආපු ප්‍රදේශය තමයි ඔබතුමා ඉන්න ජීවත් වෙන ප්‍රදේශය කියලා නිරන්තරයෙන් කියන මේ ප්‍රදේශයේ හැකිතාක් වහලා මේ නිරෝධායන කටයුතු සිදු කරන්න කියලා සමාජ මාධ්‍යයෙන් පවා ප්‍රකාශ වෙන දවසක අපි මේ කතා කරන්නේ. රජයේ නිවාඩු දින ගණනාවක් ප්‍රකාශයටපත් කරා. මේ සියලු ක්‍රම අතර නිරෝධායන ක්‍රම පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන අද දවසේදී මේ සියලු නිරෝධායන ක්‍රම අතරේ ඔබතුමා කිසිම නිරෝධායන මම හිතන්නේ ආරක්ෂක ක්‍රමයක් මාස්ක් එකක් පළඳින්න හෝ එවැනි දෙයක් අනුගමනය නොකර අද අපේ වැඩසටහන මේ අවදානම් කලාපයේ ඉඳලා අපේ වැඩසටහනට මේ මැදිරියට ඔබතුමා සහභාගී වෙන්නේ. මේ ඇයි මේ වගේ නිරෝධායන ක්‍රමයකට වඩා ඊට වඩා සාර්ථක නිරෝධායන ක්‍රමයක් ඔබතුමා දන්න රහසක් තිබෙනවද? බුද්ධ නිරෝධායනය කියලා ක්‍රමයක් තිබෙනවද? මේකට ඔබතුමාගේ පිළිතුර කුමක්ද? මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රූපවාහිනී සංස්ථා සභාපතිතුමාට මෙවැනි වැඩසටහනක් නොකොඩවා මෙපමණ කාලයක් කරගෙන යන්න අවස්ථාව සලසා දීම පිළිබඳව මේ පිළිබඳව තමන්ගේ ධනෙ වේදම් කරලා මේක සම්පත්දායකව දක්වන බෝධිසත්ව ගුණෝපේත නිහාල් විජේරත්න මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම මම හරි සතුටු වුණා ධර්මයේ නෙමේ අපි ගොඩක් දෙනෙක්ගෙන් අහන්නේ දුන්නොත් ලැබෙනවා දානය ගැන තමයි වැඩිපුර සමාජය අහන්න දන්නේ. මිනිස්සු බණ දන්නේ නැති නිසා තමයි වැරදි කරන්නේ. ඉතින් මෙතුමා වගේ කෙනෙක් මේ pāli භාෂාවේ තියෙන දේවල් මතකෙන් තවන් නිර්භයව මේ වගේ ප්‍රචාරය කරන එක ගැන මම ගොඩක් සතුටු වුණා. මම අවස්ථාවක් ලැබුණොත් මෙතුමත් එක්කලා කතා කරන්න කියලා හිටියා. මොකද තවත් දන්න කෙනෙක් ඇස කරුවොත් තමයි මගේ දැනුමත් තව තවත් දියුණු වෙන්නේ. ඉතින් එතුමාගෙන් අවසරයි අපිට මේක සම්පතක් වාසනාවක්. ඉතින් මම හිතනවා ඔබතුමා අහපු ප්‍රශ්නත් එක්ක ඔබතුමත් හරි වාසනාවන්තයි. මූණ දිහා බලපුවම පේනවා. මුකවන්නු විප්පසීදති කියලා වචනයක් තියෙනවනේ මහත්මයා. මූණ හරි පැහැපත්. ඒකට ප්‍රධානම හේතුව මෙත්තාය බික්කවේ. ඉතින් මම ගොඩාක් pāli භාෂාවෙන් තමයි මටත් කතා කරන්න පුළුවන්. නමුත් කාලානුරූපීව ඒ වචන භාවිත නොකර හැම කෙනාටම තේරෙන භාෂාවෙන් යම් දෙයක් කියන බලාපොරොත්තු වෙනවා. දැන් නිරෝධායතනේ. නිරෝධායතන කියනවා නිරෝධයනේ ලක් වෙලා කියන කොහොමද නැති කිරීමනේ. නිරෝධ කියන්නේ නැති කරලා දාන එකනේ. ඉතින් බුද්ධ ශාසනයේ ධර්මයේ තියෙන්නේ දුක්ඛ නිරෝධ. හතරක් තියෙනවානේ දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඒතර නැති කරන එක. ඒක pāli භාෂාවේ තියෙන යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අයං උච්චති බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දැන් මෙතනත් එහෙමයි. මෙතනත් කියන්නේ ඩෙන්ගු නැත්තර නැති කරන්න එපා. ඩෙන්ගු නෙමෙයි දැන් මේ ඔය කියන කොරෝනා. කොරෝනා කියලා ලෙඩක් නැහැ. කොරෝනා කියලා එකක් ඇත්තම නැහැ. මේ හඳුනාගත්තු එක. සුලිසුලන් වලට නම් දානවනේ විද්‍යාඥයෝ. හේලිගු නාටුව කියයි මේ ලේසි මේ වැඩේ කරගන්න. ඒ නිසා කොරෝනා කියලා කියන්නේ ව්‍යසනයක්. ඒක අපි නෙමෙයි කියන්නේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ලෝකයටම වසංගතයක්. ඒතර වසංගතය කියන්නේ සිංහලෙන්නේ. ඉංග්‍රීසියෙන් තව එකක් ඇති. දැන් වෛරස් එකක් නේ. ඒතර ව්‍යසනය. ඉතින් බුදුරජාන් වහන්සේ ව්‍යසන ගැන මීට 2800 කලින් කතා කරා. මෙන්න කිසිම ත්‍රිපිටකේ නැහැ, බයිබලේ මේ ත්‍රිපිටකේ විතරයි තියෙන, බයිබලේ නැහැ, කුරාන් වල නැහැ ව්‍යසන ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සච්චිවිභංග සූත්‍රයේ. අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ. අඤ්ඤතරඤ්ඤ නොඑක් ව්‍යසන ලෝකේ කාලෙන් කාලට එන නිසා නේද ඒක කිව්වේ. ඒතර මේක ව්‍යසනයක්. ඒතර ඒක හැමෝටම බලපානවා. ඒකෙන් මිදෙන්න ව්‍යසනේ මිනිස්සු ශෝක වෙනවා. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොරෝනා. හඳුනාගත්තු එක. අපි ඒවත් එක්කලා එකඟයි. ඒ එකඟ දෙයත් එක්කලා අපි යනකොට දැන් ක්ෂණයකින් තීරණ ගන්නවා. මොකටද? වෛරසය නිසා මේ යන මනිස් ජීවිත ආරක්ෂා කරන්න. ඒක මහා කරුණාවෙන් කරන දෙයක්. හැබැයි චාමික මහත්මයා අපේ මාතෘකාවට සම්බන්ධ කරපුවාම අපි හැම කෙනාම මතක තියාගන්න ඕනේ අපි ආරක්ෂා කරගන්න හදන්නේ මේ ලෝකයේ සත්ත්ව කොටස වලින් මිනිස්සයා කියන කොටස විතරයි. එතකොට තියෙන ප්‍රශ්නේ මේකට උත්තරයක් හොයාගන්න බැරි සකල ලෝකවාසී සත්වයාට ඕක තියෙනවා. එන සකල ලෝකවාසී සත්වයාගේ ඝාතනය නවත්තන්න නැතුව අර මෙතුමාලා කියන්න උත්සාහ කරා වගේ මේ ප්‍රශ්නෙට විතරක් විසඳුම හොයාගන්න බෑ. ඒ නිසා වර්තමානයේ වෙනකොට හොඳම දේ තමයි මහත්මයා දැන් තමා තුලින් දකින්න කියලානේ දැන් කියන්නේ. කෝල් එකක් ගන්න බෑ කොරෝනා අතෝ දන්න කියනවා. දැන් මේ මොනවද කියන්නේ? ඉස්සෙල්ලාම දකින්න තමා තුලින්. දැන් බුදුහාමුදුර තමයි මේ කිව්වේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙතරති. වෙන සතිපට්ඨානේ. වැඩියෙන්ම සතිපට්ඨානය භාවිතා කර යුතු කාලේ මේ ඇවිල්ලා තියෙන්නේ. සතියෙන් ජීවිතේ පිහිටවන්න වෙලා තියෙන්නේ.
ඉස්සර මිනිස්සු අසහියෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්සුන්ට සබහා ධර්මයේ විසින් මතක් කරලා දෙනවා සීය මොනතරම් වැදගත්ද කියලා. ඒතර බුදුරජාන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේම හැම තිස්සෙම කියන්නේ ඉති අජ්ජත්තං වා කායේ. ඊට පස්සේ බහිද්ධා වා කායේ. තමා තුලින් දකින්න, බාහිරෙන් දකින්න. ඒතකොට අපි හැමතිස්සෙම මේ කොරෝනා වෛරස් එක තුල තමා තුලින් දකින්න ඕනේ. ඒතකොට දැකලා අනිත්‍යයට වෙන දේ දැකලා තමා නිරෝධණයටපත් වෙන්න ඕනේ මුලින්ම. ඒක ඉන්ඩිවිජුවලි වෙන්න ඕනේ එකක්. ඒ නිසා තමා මේක ආරක්ෂා වෙන්න ඕනේ. දැන් ඔය කියන්නේ අතට අත දෙන්නේ දැන් හක් කරන්නේ කිස් කරන්නේ දැන් මුකුත් නේ වදා ගන්නෑ. අපි ඒ කාලේ ඉඳලම මගුල් ගෙදරට ගියත් ඕන කෙනෙක් මනමාලිය ඇවිල්ලා ඉබිනවා. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? එතන ඒක එක්තරා තණ්හාවක් තියෙනවා. මොකක්ද දන්නවද? අර සතිපට්ඨාන එක තැනක කියනවා දුකට හේතුව චක්කු සම්පස්සෝ ලෝකේ, සෝත සම්පස්සෝ ලෝකේ, ගාහන සම්පස්සෝ ලෝකේ, ජීවා සම්පස්සෝ ලෝකේ, කාය සම්පස්සෝ ලෝකේ, මනෝ සම්පස්සෝ ලෝකේ. පිය රූපං, සාත රූපං, ettesa තණ්හා uppajjamana uppajjati. මහත්මයෝ බුදුදහම වැබලෙනවා. බ්‍රයිට්නස් නෙවෙයි ඉන්නේ. හේතුව ඇයි? කව කෙනෙක්ව ඉඹගත්තාම එතන ස්පර්ශයක් ඇති වෙනවා. මතක තියාගන්න. ඒ ස්පර්ශය ප්‍රිය රූප වෙන්න පුළුවන්, මధుර රූප වෙන්න පුළුවන්. ඇති වෙන්නේ තණ්හාවක්. එතකොට මස් මාංශ උනත් කන්න ගියාම මොකද වෙලා තියෙන්නේ? ජීවා සම්පස්සෝ ලෝකේ ස්පර්ශයක් මස් මාංශයක ඇති වුණාම තෘෂ්ණාවක් ඇති වෙනවා. සාත රූප ඒ තණ්හාවක් උපදිනවා. තණ්හාව තමයි ශෝකයේ මුල. ජායති ශෝකෝ. එහෙනම් මේ ලෝකයේ මිනිස්සුන්ට තණ්හාවේ උපරිමයට ගිය තැන වහම සුභාධර්ම විසින් අයින් කළා දානවා. මොකද මේක යන්න බෑ තණ්හාවේ. චීන ජාතිකයෝ අපි දන්නේ නැති වුණාට අපි අහලා තියෙනවා. පළඟට මිට එදා මට කෙනෙක් කියනවා මහත්තයෝ චීන ගිය කෙනෙක් පළඟටියෙක්වත් මේ මිනිස්සු කියන්නේ නැහැ. කරපොත්තු ටික කනවා. හරි එතනින් පටන් ගත්තා. දැන් චීනෝ අපි ඇසුරු කරනවානේ. හොඳටත් නරකටත් දෙකටම. නමුත් අවසානයේ වෙලා තියෙන්නේ හොඳ කොච්චර හරි ප්‍රශ්නයක් නෑ අපි හැමතිස්සෙම කියන්නේ. හොඳ 100% තියෙන්න ඕනේ. හැබැයි නරක 1%වත් තියෙන්න බෑ. නරක 0 කරන්න ඕනේ. එතකොට තමයි මෙතුමාර ගේ වීදුරේ කිව්වේ. සබ්බ පාපස්ස අකරණං. කුසලයේ නෙමෙයි කුසලස්ස උපසම්පදා. ඒක නිකන් කියනවා වගේ දැනෙන්නේ. හැබැයි බර කරලා කියන්නේ මොකද්ද? සියලු අකුසල් නැති කරන්න ඕන. ඒත් සියලු අකුසල් නැති කරන්න නේද අපි දැන් නිවාඩු දීලා තියෙන්නේ. දැන් ගෙවල් වලට ඉන්න දැන් මිනිස්සු කියනවා පන්සල් වලට යන්න, පිරිත් කියන්න. අර මම Facebook ඇඩ් එක දැම්මා. ඉස්සර පිරිත් කියනකොට ඇවිල්ලා ඕෆ් කරන්න කිව්ව පොලිසිය දැන් පන්සලට ගිහලා පොලිසිය පිරිත් දානවා. මම මේ පොලිසියට දුක් කියන්න දනව නෙවෙයි. නෙවෙයි Facebook එකේ දාලා තියෙනවා ඉස්සර දැන් පිරිත්. අයි දැන් ඉස්සර පන්සල් ළඟ ඉන්න සමහර අපේ මහා ප්‍රභූවරුන් කියන පුද්ගලයන් පන්සලේ පිරිත් හයියෙන් කියනවා කියලා නඩු මාර්ග වලට බව අවතීර්ණ වුණ රටක් නෙමේක. ඔව්. ඉතින් දැන් පිරිත් වලට මොකද ඔච්චර ආවේ? දැන් ආයෙත් තියෙන අරුදු ගතර. බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි. මනුස්සා භය චජ්ජිතා. මිනිස්සු භය තැතිගත්තු නිසා තමයි සීමා බෝධි පුණ්කම් කරන්නේ. රුක්ක සරණ යනවා. ඒකෝර මිනිස්සු බය ජාති තමයි දලදා මාලිගාවට යන්නේ. එදත් ඔක තිබුණා. හැබැයි මිනිස්සු බය නැති වෙන දේවල් කරන්න පිරිත් කියන්නේ. දැන් රතන සූත්‍රයේ මහා බල සම්පන්නයි අපි කිව්වා. ඒකේ තියෙනවා එක ගාතාවක්. කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනම් පණීතං. ඔන්න මහා සංඝයාගේ රත්නත් ගණි ගතියක් ඒක. සිතින් කයින් වචනෙන් වැරදි කරන්නේ. දැන් මිනිසුන්ට හඳුනා ගන්න බෑ සිත කයින් වචනෙන් වැරදි කරනවද නැද්ද කියන්නේ. එතකොට කොරෝනා වෛරස් එක හැදුනාම හොයාගෙන යනවා කොහෙන්ද හැදුනේ මොකද්ද බෝ වෙන්නේ ඊටකට සියලුම දේ හොයනවා. නමුත් කිසිම කෙනෙක් මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. අකුසලයේ කොහෙන්ද අපි හටගත්තේ? ඒ අකුසලේ දුරු කරගන්න. එම නිසා හැමතිස්සෙම ව්‍යාසන වලට අපි මිනිස්සු ගොදුරු වෙනවා. ඒ නිසා හරි කල්පනාකාරී වෙන්න ඕනේ. මේ කාලේ මම ළඟදී දැනගදි කිව්වේ මිනිසුන්ට අඩුම තරමේ මේ මාස එකමාරක් මම කියන්නේ දවස් 14 නිරෝධායනය කරන තැන උම්බල කඩ කෑල්ලක්වත් ගෙදරකට ගෙන්නන්න එපා. හේතුව ඔබ හැම වෛරස් එකෙන්ම ආරක්ෂා වෙවි ඉන්නවා. අත හොදනවා. එතනින් ඒක ඉවර වෙනවා. මුඛය වහ ගන්නවා. එතනින් ඉවර වෙනවා. නමුත් ඔබ කඩේ මරලා තියෙන සත්තුන්ගේ මලකුණේ තියෙන වෛරස් එක ඔබ ශරීරය ගත කර ගන්නවා. ඔබේ කට පරිස්සම් නැහැ. ඔබ කන හැම මාළුවෙක්ම විස නිකුත් කරන්නේ. මලමිනිය ඒකයි බුදුරජාන් වහන්සේ කිව්වේ සතිපට්ඨානෙදී මලමිනිය ගිහිල්ලා සෝහනේ වල්ලන්න කියලා. සිවතිකාය චඩ්ඩිහිදා. ඒකා හමතංවා දුවේහමතංවා තිහමාතංවා උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං. සෝ ඉමමේව කායං උපසංහරති. මිනිස්සෙක්ගේ හෝ සතෙක්ගේ ශරීරය නැති වුණාට පස්සේ සිහිසුන් වුණාට පස්සේ ඉදි වෙන්න ගන්නවා. විනිල් වෙන්න ගන්නවා. විපුබ්බ හැරව ගලනවා. එතකොට මේ තුනම විස බීජ. එතකොට දැන් අපි සත්තු මරලා මාස ගාණක් ෆ්‍රිජ් වල දාගෙන මේ දවස්වල මිනිස්සු පොලිමේ ගිහිල්ලා චිකන් ටික අරන් එන්නේ ගෙදර ගෙනියන්නේ අනිත් ඒ වලින් ඔක්කොම සුරක්ෂිතයි. හැබැයි කට
අනාරක්ෂිතයි. මේක ඇතුලේ යන විස බීජ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ ගැන බුදුහාමුදුරුවෝ කතා කරා. ඒ නිසා මහ ජනතාවට අපි කරුණාවෙන් කියන්නේ ඔබට වෙන කිසිම ආගම් ભેදයක් නැහැ. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ බිහිදොර වැඩසටහනේදී. කිසිම ගෙදරකට සතෙක්ගේ මස් මාන්ද ගේන්න එපා. උනුත් අහිංසකයි. උන්ට කොරෝනා හැදිලා තිබුණාද කියලා කවුද වෛද්‍යවරු ඔක්කොම මිනිස්සු ගැන විතරයි බලන්නේ. ඒ සත්තුන්ට හැදුණාද කියලා කොහොමද දන්නේ? ඔය මිනිස්සු හැදිච්ච මිනිස්සු නානවා. නාන්න මුහුදේ යනවා. එතන මුහුදේ තියෙන්න පුළුවන්. ඒ වතුර ටික සත්තු බොනවා. එන්න බැරිද කොරෝනා වෛරස් එක මාළුවෙක් කරා එන්න බැරිද? ඒකත් නැති කරන්න ඕනේ. මස් කෑල්ලක් කරා අරින්න. මස් කෑල්ලක් කරා අපේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ටික තමයි මේ කියන්නේ. ඉතින් අපි මේ වෙනුවෙන් කොච්චර හඬගාලා පිරිත් කිව්වත් මිනිස්සු ඒ දේ නම් කර කර ඉන්නේ ශ්‍රීපති මහත්මයාද නිහල් මහත්මයා. මිනිස්සුන්ගේ මේක සම්පූර්ණ නැති කරන්න බෑ. යෝ තස්සායේව නැත්තර නැති කළා දාන්න බෑ. ඒක අනභවං ගමයිති නැත්තර නැති කරන්න ඕනේ. අන්න ඔබතුමා මතක් කරපු ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. uppannං විහිංසා විතක්කං. හිංසා කිරීමේ විතක්ක පහළ වුණාම නාදි වාසේති ඉවසන්නේ. පජහති අත්හරින්න ඕනේ. විනෝදේති නැති කරන්න ඕනේ. භ්‍යන්ති කරෝති නැති කරන්න අනභව නැත්තර නැති කරන්න ඕනේ. හිංසා විතර්ක. ඒ මොකද්ද? අර ඔබතුමා කිව්ව රෝග ආදීනව එන්නේ නැහැ එතකොට. ප්‍රහාණය කළා තියෙනවා එයා. ව්‍යාපාද ඒ විතරක්ද? මේ කාලේ යන්න හොඳයි. අර බුදුහාමුදුරන් වහන්සේ කිව්වා වගේ දැන් ඔබලා විහාරයේ ස්ථානයෙන් වඩින්න එපා. වර්ෂ කාලේ සත්තු පෑගිලා මැරෙනවා. ඒ නිසා විහාරස්ථානේ වල ඉන්න වගේ දැන් මේ මිනිසුන්ට මේ කාලේ නියෝගයක් දෙන්න ඕනේ. කේන්ති ගන්න එපා. මොකද ව්‍යාපාදයේ කොරෝනා වලට වැඩිය වෛරස් එකක්. දැන් මේ කතා ටික අහපුවම අන්‍ය මිනිස්සු මස් මාරන මරණ මිනිස්සු අර ආටනාටි කිව්වා වගේ ඒ මිනිස්සුන්ට ව්‍යාපාදේ වැඩි වෙනවා. මේක ඇතුලේ ව්‍යාපාදේ වැඩි වුණාම කොරෝනා වලට රින්ගන්න ලේසි. මරණ මිනිස්සුන්ට විතරනේ වැඩිපුර අනුභව කරන කන මිනිස්සුන්ටත් කේන්ති යනවා. මස් කෑල්ලක් මාළු කෑල්ලක් නුකම මිනිස්සු කොරෝනා නෙමේ මේ ඉන්න මිනිස්සුද? ওই මිනිස්සු හෙට මැරෙනවා කිව්වත් අද මස් කෑල්ලක් කන්න බැරි මිනිස්සු ටිකක් ඉන්නවා මහත්මයා ලංකාවේ. ඒ තරම් ගිජු මිනිස්සු ඉන්නවා. තණ්හාව. එතකොට ව්‍යාපාදේ නැති කරගන්න ඕනේ. මේක හොඳ මේ පින්කම් කරන්න කාලයක්. පින්කම් කියන්නේ මේ බුද්ධ පූජාවම තියතිය ගිහිල්ලා මේ කරන එක නෙමෙයි. සිවුරක් අරගෙන ගිහිල්ලා වටේ වෙලන එක නෙමෙයි. ව්‍යාපාදය නැති කරගෙන අනිත් පැත්ත එක්කලා එකතු වෙන්න. මොකද සම අපිත් මැරෙන ඔක්කොම මැරෙනවා. එහෙනම් අපි කාත් එක්කලවත් තරහ නැහැ. ඒතර ව්‍යාපාද විතක්ක කාම විතක්ක මේ කාලේ දැන් මිනිස්සුන්ට දැන්කෝ මුහුදු වෙරළ යන්නේවා ඔය ජොලි කරන්නේ ඔක්කොම දැන් නැහැ. දැන් ඔක්කොම නිර්ජොලි ඉන්නේ. දැන් බයෙන් ඉන්නේ. ඒ නිසා ජොලි කාම විතර්ක නැති කරන්න ඕනේ. ඔය පාටි දැන් ඔය ෂෝකෙට ඉන්නේ. වෙනද මේ කාලේ මේ ශ්‍රීලාල් මහත්තයා මේ මම හිතන්නේ මහරගම පැත්තේ එන්න බෑ ජීවිතේට ඇඳුම් ඇඳලා නැහැ වගේ මේ අවසාන ඇඳුම් නැව ලංකාවට ඇහිල්ලා වගේ මේ ඇඳුම් ගන්න කොච්චර තදබදයක් තුන පොර කරනවා. දැන් ඒ මම හිතන්නේ ඇඳුම් නෑ ඒක මේ රටේ තියෙන අර කලබලකාරී ගතිය සෝභා ධර්මයේ විසින් හරියටම අඩු කළා දැම්මා. දැන් ඔබතුමා කිව්වා වගේ Facebook එකේ තව එකක් දාලා තිබ්බා. ඔච්චර ඉක්මනට ගිහලා බඩු මුට්ටු ගන්නවා වගේ එකතු කරලා මිනි පෙට්ටි සාප්පුවටත් ගිහලා ඉක්මනට පෙට්ටිය ගන්නලු. මොකද ඒකත් ගන්න බැරි වෙයි කියලා. මිනිස්සු මිනි පෙට්ටිය ගන්න යන්නේ නැහැ. මැරෙන හැටියට මේ මිනි පෙට්ටි ඒකත් ගන්න එපා. මොකද ඒකටත් දැන් ප්‍රශ්නයක් එනවනේ. ඉතින් එහෙම නිසා බය වෙන්න එපා. අපි බය නැහැ. මම ඒකයි කිව්වේ අපි බය නැති මිනිස්සු. ඇයි බය නැත්තේ? බුදුහාමුදුරන් වහන්සේ කිව්ව දේ අපි කරනවා. මෙත්තාය භික්කවේ. ඔච්චරයි. ඇයි මේ අපේ රටේ ආගමික නායකයන්ට මේ ටික කියන්න බැරි? මේ බුද්ධ මේ නිරෝධායනය කරන්නකෝ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරත්තාය. අnder දෙමුල නෙමෙයි මේ කියන්නේ. තව නොතේරෙන කෙනෙකුට මන් දන්න දෙයක් කියන්න හදනව නෙවෙයි මේ. මෛත්‍රිය කරන්න මෙන්න කාලයක් දීලා තියෙනවා. මෙන්න මුකුත් එපා. gedara ඉඳගෙන මෙත් වඩන්න. කාටද? සබ්බේ සත්තා. නැත්තම් මිනිස්යන්ට විතරක් නෙමෙයි සියලු සතුන්ට මෙත් වඩන්න. මෙන්න මේ පණිවිඩේ බිහිදොරෙන් අපේ නිහල් මහත්මයලා සමාජයට දෙනවා. මෙතුමා ඇවිල්ලා ඔය ඔක්කොම සූත්‍රවල කිව්වේ ප්‍රාණඝාතයෙන් හවුල් නොවී ඉන්න. ලංකාවට මට විශාල විශ්වාසයක් තියෙනවා. ඔය කියන තරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔක උඩ දුවන්න බෑ. මොකද මේ පිරිත් බලය මේ රටේ තියෙනවා. හරියට තේරිලා හෝ නොතේරී හෝ විශ්වයට නිකුත් කරන්නේ පිරිත් නම් ඒකේ බලයක් තියෙනවා චාමික. ඒ නිසා පිරිතට අනුව ජීවත් වෙන මිනිසුන්ට බල වැඩි. පිරිත නොතේරෙන අයටත් බල ටිකක් තියෙනවා. ඒ ටික වැඩි කරගන්න අපි මේ බීදොර හරහා ඉල්ලන්නේ සත්වමස්මාන්ත අනුභවයේ. මේ මාසෙකට නවත්තන්න. මාසෙකට නවත්තලා බලන්න ඔබට ඉන්න පුළුවන්ද කියලා. ඔබේ තණ්හාවට මොකද වෙලා තියෙන්නේ කියලා ඉති අජ්ජත්තංවා. හොඳට බලන්න ඔබේ පතිත්සතිමත්තාය ඥානමත්තාය අනිශ්චිතෝච විහෙරති අනිශ්චිතාවයක් දකින්න. නචකින්චි ලෝකේ උපාදීයති. තමන්ගේ ශරීරයට උපාදාන වෙන්නත් එපා. මැරිච්ච සතුන්ගේ මලකුණට උපාදාන වෙන්නත් එපා. ඒ නිසා උපාදාන පත්‍ය භවෝනේ. ඒක නිසා තමයි භවයක් තියෙන්නේ. එතන නචකින්චි ලෝකේ උපාදීයති.
කුකුල් මස් ටිකත් පැත්තකට දාන්න. මාළු කෑල්ලත් පැත්තකට දාන්න. උන්ටත් පොඩි රෙස්ට් එකක් දෙන්න. මේ කාල සීමාව තුළ ඔබ අපේ රටේ සියලු මිනිස්සුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා ලැබෙන්න කියලා අපි මේ නිරෝධනය කරන්න. බුදුහාමුදුරුවෝ කිව්ව නිරෝධනයට යන්න. මෛත්‍රිය කරන්න, සත්මාන්ත අනුභව නොකරන්න, අරක්කු සිගරට් නොබොන්න, පන්සිල් ආරක්ෂා කරගන්න ගෙදරට වෙලා. එතකොට ඔය දොස්තර මහත්තුරු කියනට දැඩිය කෙටි කාලයකදී ඔබ කොරෝනා වලින් නිදහස්. ඒක ස්ථිරයි. හොඳයි. මම හිතන්නේ හොඳ අදහස් සම්භාරයක් අපේ සමාජගත කරන්නට ශ්‍රීලාල් සිල්ලමැතුමා මේ කෙටි කාලය තුළදී හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. මේ සභාවේ ඉන්න හින්දා ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපතිතුමනි එදා වැපරුවපු බීජ අද අසන්නක් මහා අසන්නක් බවට පත් වෙලා මේ ලෝකේ බුදුදහම ආරක්ෂා කරන එකම රට වගේම මේ නිර්මාංශ සත්‍ය අවිහිංසාව පිළිබඳව කතා කරන මේ පිසුක දස්සන අතරේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් මුසුණු විවිධ වැඩසටහන් තිබෙන්නට පුළුවන්. නමුත් මේ සත්‍ය අවිහිංසාව පිළිබඳව කතා කරන අපේ රටේ තිබෙන එකම වැඩසටහන මේ බිහිදොර. ඉදිරි කාලේදී තව වැඩසටහන ආරම්භ වෙයි. මම අදටත් අපේ රටේ තියෙන ප්‍රථම සහ එකම වැඩසටහන තමයි බිහිදොර කියන්නේ. ඔබතුමාට මේ පිළිබඳව යම් සතුටක් ඔබ ආපසු හැරලා බැලුවාම ඔබතුමාට යම් ආපහු හැරලා බැලුවාම බොහෝ කාරණා කියන්නට ඇති. අද අපේ රටේ ඉන්න ඉහළම රාජ්‍ය නායකයාගේ සිටම බොහෝ දෙනා නිර්මාංශ තත්ත්වයටපත් වෙලා. ඔබතුමා මේ ආපසු හැරී බැලීමක් කරලා පසුවිපරමක් කරලා බලලා මේ බිහිදොර ගමන් මඟ පිළිබඳව ඔබතුමා අද දවසේදී දකින්න හැඟෙන මේ සීල කාරණා මේ මොහොතේ අවදි කරන්නට මම ඔබතුමාට බාර කරනවා. ශ්‍රීලාල් මහත්තයා කිව්වා නේද මොකද මේ සත්‍ය මේ පිරිත් දේශනා තුළින් අද මේ කරන ධර්ම කතිකාවන් තුළින් මිනිසුන්ට හැදෙන්න එතුමන්ලා මේ දෙපළම මේ රට ආශිර්වාදයක් කරා ආවාදයක් දුන්නා නේද? ඒකම බැලුවොත් බුද්ධ ආවාදයක් කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මෙතුමා කිව්වා ඉතින් සතුන්ට විවේකයක් දෙන්නේ කියලා කිව්වනේ නේද? ඉතින් අපි මෙහෙම කියනකොට සමහර තැන්වල කියනවා පිස්සුද මුහුදේ මාළු වැඩුණොත් මොකද වෙන්නේ? හරක් වැඩුණොත් මොකද වෙන්නේ? ඈ ඉතින් එහෙමත් කියන අය ඉන්නවා. ඉතින් ඒක කරන්නේ සුභා ධර්මයනේ. දැන් සුභා ධර්මයට අයිතිදී අපිට ගන්න බෑනේ. ඒක සුභා ධර්මය කරාවි. ඉතින් සමහර වෙලාවට කියනනේ සභාවතුමා මේ සත්තු මවල් තියෙන මිනිස්සුන්ට කන්න මේක මැවුම් වාදයක් එහෙම නැත්නම් මේ ලෙඩ රෝග මවල තියෙන්නේ මේ කියන මැවුම් වාදයෙන්මද කියලා ප්‍රශ්නෙත් අපි ඉදිරියේ තියෙනවා. ඔව් ඉතින් අද අපි දැන් මේවා අවුරුදු ගාණක් කියනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් 2006 තමයි මම මේ වැඩසටහන පටන් ගත්තේ. 2006 7 වෙනකොට හරක් 10000ක් 11000ක් මැරුවනේ දවසකට. ඒතකොට දැන් අද ඒක 5000කට 5200කට වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් අපි එක සතෙක්වත් මේ රුපියලක් අදීලා බේරගත්තේ නෑනේ. අපි බේරගත්තේ නෑ. අපි අදාගත්තේ මොකද්ද? මේ බිහිදොර සහ රටවටේ ගිහිල්ලා ආධ්‍යාත්මික මොලේ හදලා පිරිසුදු කරලා ඒකේ තියෙන සසර බිය අවබෝධ කිරීම තුලින්. හරි. ඒකට අද ගොඩක් ඒ තුලින් හැදිච්ච කොටස මේ රටේ ඉන්නවා. විශේෂයෙන් ළමා පරම්පරාව. නේද මෙතුමා? ඔව් ළමා පරම්පරාව ඒ කොටස ඉන්නවා. ඒකට ඒ තුල තියෙන ශක්තිය අර මම නිතරම කියන්නේ ටොන් 15 ලොරියට ටොන් 25ක් වැටෙවොත් මොකද? ලොරිය අමාරු ඉක්මනට අබලන් එනවා. දැන් අපිට ටොන් 15ට බස්සන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ටොන් 2.5ක් අඩු කරලා තියෙනවා. ටොන් 2.5ක් අඩු කරාම ලොරිය අහුපැවැත්ම කොහොමද? අන්න දැන් ඉතිරි ටික අඩු කරන සබඳර්මයේ. සබඳර්මයේ දැන් ගන්නවා. තේරෙනවද කියන්නේ? ඉතින් අපේ රාජකාරිය අපි කරා. මොකද අපි කරේ උඩුගම් බලා යන වැඩ. අපිට ආපු මරණීය තර්ජන, ඉතින් නිකන් Facebook කරා හැමතැනම අපිට ගහපුවා අරවා මේ බැලුවා අපි ඒවා වින්දා. අපේ ජීවිත විනාශ කරන්න හදපු හැටි ඒක නිසා අපි ඒවා ආපු හැටි ගිය හැටි අපි කවදාත් ඒ කිසි කෙනෙකුට අපි වෛර කරන්නේ නැහැ. අපි මෛත්‍රී කළා. මොකද ඒගොල්ලන්ට වෛර කරොත් දැන් මට කවුරු හරි විරුද්ධව වැඩ කරන කෙනෙකුට මම වෛර කරොත් එතකොට මම ආයිත් එක්ක මේ සංසාර ගමන යන්න වෙනවනේ. ඒ නිසා එයා කරන දේ එයා කරපු දෙයින් කියලා එයා ගෙනිච්ච දේ එයා ගෙනියා මං ගෙනිච්ච දේ මම ගෙනියා නේද? හරිම තමයි හොඳයි. ඒකනේ ආධ්‍යාත්මික නේද? මම ඇත්තටම බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයක් දුන්නේ පිස්සු නටන්න නෙවෙයිනේ. මේතුමාලා මේ කියන ඒවා පේනවනේ. හරි. ඒක මම නිතරම කියන්නේ මම සමාන දවසට ටිකක් ආවේ කිව්වක මං කියනවා මට එපා 3 මාස දාන්නේ මම මැරිච්ච දවසට. මට එපා 7 දවස් දාන්නේ. මට එපා අවුරුදු දාන්නේ. ඉතින් මැරිලා ගිහිල්ලා මොකද අනුන්ගේ යපෙන්නේ? අනුන්ගේ යපෙන්නට බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයක් දුන්නේ. මට ඒකට උත්තරේ දෙන්න මුළුමහල දෙන්න. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයක් දුන්නේ ඈ මැරිලා ගිහිල්ලා අනුන්ගේ යපෙන්නද? දීපු දෙන්නේ දීපු කාට මේව පිනක් හම්බේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට තේරෙනවද කියන්නේ?
ඔව් ඒ නිසා මේක අවබෝධ කරගන්න මම කියන්නේ ඒකයි. දැන් මේ දවස්වල අර කොරෝනා වෛරසය තියෙන නිසා දැන් අපේ මුළු ලංකාවේම අවිහිංසාවාදී සංවිධාන තරුණ සංවිධාන එකතු වෙලා පන්සල් වල ගිහිල්ලා ලොකු වැඩපිළිවෙලක් කරනවා. මොකද ඒ වැඩපිළිවෙල ලොකු ශක්තියක් තියෙනවා. මොකද ඒ පන්සිල් පද රකින්න දරුවෝ නේව කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේලා පව දැන් මේ බලන්න අම්පාරේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රතන සූත්‍ර දේශනාවක් දවස් 7ක් මේ ස්වාමීන් වහන්සේ කරනවා. මේ ඒ ස්වාමී තිලෝ මේ ඉවසින් ඒ සත්‍යය මං හදපු ස්වාමීයා කියන මගේ දේශන අහලා නිර්මාචිත හාමුදුරු 59ක්. අම්පාර නාමල් තලාව ශ්‍රී ශෛල බිම්බාරාම මහා විහාරයේ මමත් පුළුවන් වුණොත් සහභාගී වෙන්න උත්සාහ කරනවා මේ සිකුරාදා. ඒතකොට මේ සංවිධානය කරලා තියෙන සිවිල් ආරක්ෂක අම්පාර බාරකා මූලස්ථානයේ දිගා මඩුල්ල රණවිරු මාස බාර කාර්යාලය. ඒතකොට මගේ දායකත්වය මගේ ආශිර්වාදයේ අවිහිංසාවාදී මහා සංගමේ ආශිර්වාදය තුල තමයි මේ වැඩසටහන් කෙරෙන්නේ. මේක වැඩසටහනක් ගැන විතරයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මම අවසාන මොහොතේ හරි මේකට සහභාගී වෙන්න මම උත්සාහ කරනවා මේ අපේ නායක හාමුදුරුවෝ. මොකද ස්වාමීන් වහන්සේ තමයි මම දන්නේ විදියට මේ මොකද්ද මේ ධාතුන් වහන්සේලා මොකද්ද මගේ අතින් ඒක විරුද්ධ කරගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මම කිව්වා මේ අවස්ථාව බලන්න එක වීදීම කරගන්න කියලා මගේ අතින් මම ඕනෙම කිව්ව නිසා. ඒ නිසා මේ වගේ ස්වාමීන් වහන්සේලා 59ක් මේ ආශිර්වාද ශක්තිය චාමික මාත්‍යා ලොකුයි නේද මෙතුමා. මෙතන මෙයාගේ මහා සංඝරත්නය ඉතින් මම හරි සතුටු වෙනවා චාමික මාත්‍යා. ඉතින් මෙයාගේ මහා සංඝරත්නය එකතු වෙලා අපි මේ රටේ යම් දෙයක් කරමු. හැබැයි කොච්චර පිරිත් ඇහුවත් අර මෙතුමන්ලා කියනවා වගේ තමන් ප්‍රතිපත්තියට එන්න ඕනේ. ප්‍රතිපත්තියට එන්නේ නැතුව නම් ඉතින් කවදාවත් මේ විවසන වලින් නම් බේරෙන්න බෑ. ඒ නිසා තව මට තියෙන නම් අවස්ථාව ඒකත් මෙතුමන්ලා දෙන්නේ කියලා මම අවසන් කරනවා. හොඳයි. ශාස්ත්‍රපති සිරිපති අපේ පද්ම කුමාර ශෝරින්ගෙන් කාරණා බොහොමත් අපිට අහන්නට පුළුවන්. එතුමා මම හිතන්නේ අවිදින විශ්වකෝෂයක් වගේ පවතින පිටු අංකය පවා කියන්නට එතුමාට මතකයක් තිබෙනවා. බොහෝ අය කැමති මේ මංගල කාරණා දැනගන්න. සමහරු අවමංගල කාරණා වැඩි වශයෙන් යෙදෙන කාලෙකදී මංගල කාරණා, අවමංගල කාරණා, මංගල සහ අවමංගල කියන මේ සියලු කාරණා ඔබතුමා කොහොමද ධර්මානුකූලව අපිට මේ සභාවේදී විස්තර කරන්නේ? මේ මොහොතේ ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දෙවියෙකු නොමැත ලොව මවනා කරන තැත එනමුදු ඔබේ ඔබ බිහි කළ මවක ඇත. ඇගේ මව් සෙනෙහි දෙවියන් අභිබවා ඇත. වඳිනට පුළුවන්ය අමමෙත් ගුණේ ඇත. අරව මේවා දෙයක් නෙවෙයි මේ ධර්මයේ ගැන යම්කිසි මැවිල්ල ගැන කරුණක් කිව්ව මම මේක අල්ල මේ කවිය මට්ටක් ගාලා මතක් වුණේ. මේ මැවිල්ල මේ ලෝකේ දෙවියෝ මැවුවා නම් සර්ව බලධාරී කෙනෙක් ඉන්නවනම් මේ වසංගතත් මවන්නේ ඇයි කියන්නේ. ඒක නිසා ලොව මවන දෙවියෙක් නෑ. බ්‍රහ්මජාල සූත්‍රය අනුව දීඝනිකායේ මුල් සූත්‍රය නේද මෙතුමනි. එම නිසා මට අපේ ගරු සභාපතිතුමා කිව්වා මේ අපි මැරුණාම එතුමා මියගිය දවසේ එතුමා කියනවා එතුමාට දීර්ඝායුෂ වේවා. එතුමා කියනවා මේ මං කාගෙම පින් බලාපොරොත්තු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළා පරිපක්කෝ වයෝමයං මේ පරිත්තමම ජීවිතං පහයෝ ගමිස්සාමි කතම් මේ සරණ මත්තනෝ. කතම් මේ සරණ මත්තනෝ මට පිහිට මං කරගත්තා. ඔය ඇත්තන්ට පිට ඔය ඇත්ත කරගන්න ඕන ධර්ම මාර්ගය තියලා තියෙනවා. කියලා ඔය ඒක දේශනා කළා බුදුරජාණන් වහන්සේ ඔබතුමාගේ මතේ. ඒ වගේම පුදුම විදිහේ කරුණු ටිකක් ගිහියෙක් වශයෙන් අපි හිතා ගන්න බැරි කරුණු ටිකක් අපේ මේ අවිහිංසාව සංවිධානයේ ගරු උපසභාපතිතුමා පුදුම මේ පිරිත් පිළිබඳ මම එතුමාගේ පිරිත් ඇහුවා බිහිදොරේ. මට පුදුම හිතුණා. කටපාඩමින් ඒ යුග පුරුෂය වගේ මේ පස්සේ එතුමා දසවිධ ව්‍යංජන බුද්ධියෙන් යුතුව පිරිත් කියනවා. දසවිධ ව්‍යංජන බුද්ධියෙන් තොරව පිරිත් කියනවා නම් මේ පිරිත සාර්ථක නෑ. මොනවද දසවිධ ව්‍යංජන බුද්ධිය? සිත්හිල ධනිතංච දීඝ රස්සං. මේවා කියනවා අපි. ගරුක ලහු කංච නිග්ගහීතං සම්බන්ධිතං වවත්තිතං විමුත්තං දසදහා ව්‍යංජනා බුද්ධියා පබේදෝ. මෙන්න මේ 10. මේක අපි අර පහුගිය කාලේ අර විශ්වයට ත්‍රිපිටකය මුදා හැරියා. ඒ වෙලාවේ මහාචාර්යවරු අපි මම හිටියේ මේක සංයුත්ත නිකාය කියන්නේ. මම මේක කිව්වා. එතකොට ඒක අතරමඟ නැවතුණා. විශ්වගත කරන්න ගිහලා ත්‍රිපිටකේ. එතකොට සිතිල අක්ෂර තියෙනවා මේ පිරිත කියනට අක්ෂර මොනවද සිතිල අක්ෂර? කයන්න කක් ග කක් ග සිතිල අක්ෂරේ. දැන් මේ අපි පිරිත් කියන්නේ දැනගෙන මේවා. කග්ග ඊළඟ ච ඡ ය ච ය ඨ
න තද න කියන තැන තද න ප ප නෙමෙයි බ. එතකොට මෙහෙම අකුරු 10ක් තියෙනවා. අකුරු තියෙනවා 2 2 10ක්. මේ පහේ 10ක් තියෙනවා. මේවා සිතිල අක්ෂර. නියම පිරිත් කියන අය සිතිල අක්ෂර යොදන්න ඕන. ඊට පස්සේ තියෙනවා සිතිල ධනිතාංශ. ධනිත අක්ෂර තියෙනවා මහ ප්‍රාණ අකුරු 10ක්. ක භ භ ඨ මහ ප්‍රාණ රායරු නෑ. සමහර අය රහදෝපිතස්ස ගම්භීරෝ කියනවා. මහා පහර රායරු නෑ. ඉතින් ඒක නිසා මේ දසවිධ ව්‍යංජන මට කියන්න විස්තර මම වෙනම අපි විස්තර කරලා දෙන්නම් අපේ මේ වහනවනම් අපිව ගෙන්නනෝ නම් බිහිදොරින් ඕන තැනක මේ දසවිධ ව්‍යංජන බුද්ධිය කියන්න ඕන. මේ දසවිධ ව්‍යංජන බුද්ධියෙන් යුක්තව අපේ ශ්‍රී ලාල් මැතිතුමා පිරිත් කියන බව මට ඇහිලා තියෙනවා. මම මේක අද කියන්නමයි ආවේ. මේ දසවිධ ව්‍යංජන බුද්ධියෙන් මෙහෙමයි. තියෙන ගීත අස්වරින් පිරිත කියන්න බෑ. ප්ලුතයට යනවා. සමහර අත පිරිත කියනවනේ මෙහෙමයි. වාංග්‍රා දිනවා. මාත්‍රා තුනෙන් අදිනවා. මේක කෙලවරක් නැතුව මේක දෙවුරම් ඉන්දියාවට යනකම් අදිනවා. මෙහෙ දැන් මේ පිරිත විපරීත වෙනවා. ඒ නිසා මේ පිරිත අදින්නේ අපේ මැත්තුවා මේ පිරිත කියනකොට. මේ පිරිත ඇදලා කියනකොට පෞසිද්ධ වෙනවා. අක්කරේ දුන්නිරුත්තාමිය දුන්නිතිට්ඨජ කාරණ මේ අවමංගල මේවා. ඕ බින්දතු ගුරෝ පුත්‍යා ඒසා සද්ධම සංඛ්‍යා. බිහිදොරින් මස් මාළු ගැන විතරයි මේ ධර්මයේ වපුරනවා මේ. හැම පැත්තම කියන ධර්මයේ තියෙනවා. අක්කරේ දුන්නිරුත්තාම්හි අකුර වර්ධවා තැබූ කල්හි දුන්නිතිට්ඨජ කාරණේ මේක වර්ධවා තැබූ කල්හි මේ අක්ෂර විපරීත වෙනවා. ඕ බින්දති ගුරෝ පුත්‍යා ඒසා සද්ධම සංඛ්‍යා සද්ධර්මයාගේ පිරිහීමට හේතු වෙනවා. අතුරුදහන් වීමට හේතු වෙනවා. ඒ නිසා මේ පිරිත් කියනකොට අදින් නැතුව කියන්න ඕන. දත් නැතුව පිරිත් කියන්න බෑ. දත් තියෙනයි තවග්ගල සහ දන්තජා. දත් නැති අයගේ තත දදනක ලකාර සකාර සද්ද වෙන්නේ නැතුව යනවා. තවග්ගල සහ දන්තජා නිකන් හැදුවනේ මේ භාෂා මහ පඬිවරු ඔයවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනේ මේ රහතන් වහන්සේලාගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ පිරිසිදු දන්ත ධාතුන් වහන්සේලා ස්පර්ශ වෙලා මේවා දේශනා වුණේ. මේවා තේරුම් ගන්න දන්නේ නැති අය විවේචනය කරන්න එපා. එන්න බිහිදොරේ අපි හම්බ වෙන්න. අපි දාමු විශාල හෝල් වල මේවා. දාලා කියා දෙමු පිරිත් කියන අය 60 රටට ඒ නිසා මේ අද පිරිත් කියන වෙයි වැරදි තියෙනවා. එල්ලි වෙනකන් අදිනවා. ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මම ස්වාමීන් වහන්සේලාට උගන්වන්න කියන පිරිවෙනේ මං හරි ආදරේ මට එනකොට ස්වාමීන් වහන්සේලා කෝල් දෙනවා මේ වැඩ පිළිවෙල හරියට කරන්න කියලා. ඉතින් ඒක නිසා මේක පිරිත ගිහියෝ පැවිදියෝ ඇත්ත පිරිත අදින්න නැතුව කියන්න ඕන. දැන් මංගල සූත්‍රය. දැන් මංගලව මංගල. දැන් ගොඩාක් සමහර තැන්වල මංගල කියලා කියන්නේ අවමංගල. විවාහ වෙච්ච දෙන්න අතරමඟදී ඇදලා අරගෙන නිල්වක් කරනවා, කුණුනාවනවා, වැද්දන්ට අන්දනවා. අගේට ගිය මේ දූලපතල වැද්ද කරනවා මැදදී වැද්දේදී. විල් බැරේදී තල්ලු කරනවා, වැද්දේ ඉන්න වැද්ද වගේ කරනවා, රෙද්ද නැති කරනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒක නිසා මේවා මංගල කියලා සලකනවා. ගිහිල්ලා හොඳටම අර නාකි උක්කුම් බොනවා. නාකි උක්කුම් කියන්නේ ඕල්ඩ් ඇරක්. ඕල්ඩ් කියන්නේ නාකි ඇරක් කියන්නේ උක්කුම්. මුක්කුන්ද බිවන් නාකි උක්කුම් වෙනවා. එන්න එහෙම යන්නේ නාකි උක්කුම් වෙලා යන්නේ. මේවා හොඳට බොනවා. මේ ලස්සන තරුණ ළමයි උක්කුම්ලා කරනවා අතන ගිහිල්ලා. හොඳටම බීලා වමනේ දාලා ලෝක විනාශ වෙනවා. මේවා මංගලද? මේ අවමංගල. මංගල කියන්නේ මොකද්ද? මං විස්තර කරන ලෝකෙට මංගල හැදිච්ච හැටි. මයන්න බින්දුව මං උච්චති අපායන් අපිට ඕන විදිහට අර්ථකථන කරන්න බෑ. මේ හැදිච්ච විදියක් තියෙනවා ලෝකේ. මං උච්චති අපායන් මං කියන්නේ අපායට නමක්. මංග තං ගමින් තීති ගං මංග අපායට යන මග මංග ලං කියන්නේ මොකද? ලං ලුනාති මං තං ලුනාති චින්දතිති ලං ඒ සිඳින්නේ විනාශ කරන්නේ ලං අපායට යන ගමන වළක්වන්නේ මංගලං මේ අපායට යන මග අහිංසක සත්තු තම්බන්ගෙන කාලා 500 කුකුල් මාස් හොදි හැදලා කාලා ඌරෝ ටික මරාගෙන කාලා මැතිවනි පාප කර්ම කළා. ඔව් ඊට පස්සේ හොඳට බීලා ඔහොම කරන අයට වැඩක් සිද්ධ වුණා. පොඩි වෙලාවක් කියන්නේ මොකද්ද මේ වැඩ? කොසල් රජුණු ඉඳාගෙන හිටියා. කොසල් රජුණු අඬ හතර ඇහුණා. දුසනසෝ ලෝකමුණු රින්දලා අඬ හතර ඇහුණා. කුමුදු පලායන්ත දුග්ගත සේවත වස්තුව. පිටුත් එක කියනවා ඉදිරියට මේවා. කියන වෙලාවක් නෑ. මේ අඬ හතර ඇහුණා චාමික මැතිතුමනි ගරු සභාපතිතුමනි ලෝකෙටම කියනවා දුසනසෝ. මේක බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. මල්ලිකා දේවිය මේක අරගෙන ආවේ. මේ ඇත්ත තේරුනේ මල්ලිකා දේවියට. කොසල් රජුරෝ සත්තු 10000 එළලු ඉලුව තෙරුලුව බැටළුව කුකුල්ලු හරක් 10000ගේ බෙලි කපලා
යාගයක් කරන්න හැදුවා බමුණු කියලා. මේ මල්ලිකා දේවිය මොලකාරයා. එයා ආව බුදුරජාණන් වහන්සේ කිව්වා මේ බෙලි කපන බිලි පූජාවක් නෙවෙයි මේ. මෙලව ඉඳලා මේ බෙලි කපලා මේවා කළා මස් කාලා බීලා අඩිය ගහලා 40 කෝටියක් ධනෙ තිබිච්ච කුමාරුරු 4 දෙනෙක් විනාශයටපත් වෙලා මේගොල්ලෝ මෙලවත් ධනෙ පිරිහිලා අපාගත වුණා. අපා ඉඳලා ලෝකමුණරේ පැහි පැහි හාල්ලට උඩට එනවා වගේ මේගොල්ලෝ පැහි පැහි උඩට එනවා. පැහි පැහි යටට යනවා අවුරුදු 30000ක යට යනවා 30000ක් උඩට එනවා. එම නිසා මේ අපාය විස්තර අපි පස්සේ දවසක කියනවා මැත්තුනේ. අපාය විස්තර තියෙනවා. කර්ම ජීවන විශ්ිත කියන්න. ඊළඟට උඩට එන වෙලාවෙදි මේ 4 දෙනා කටවල් 4 උඩට හිටියා. අපාය සත්තුන් කටවල් සද්දයි. එක්කෙනෙක් දූ කිනකොට යට ගියා, අනිත් කෙනා ස කිනකොට යට ගියා, අනිත් කෙනා න කිනකොට යට ගියා, අනිත් කෙනා සෝ කිනකොට යට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදු නුවණින් බැලුවා මේගොල්ලන්ගේ හිත. ඕම් බුදුහාඳුරු දේශනා කරනවා. දූ කිව්වේ මොකද්ද මහරජා? දැන් රජුරු වෙවුල වෙලා ඉන්නවා. මල්ලිකා දේවී පැත්තක ඉන්නවා. ඇමතිවරු ඉන්නවා. විසුණු වහන්සේලාත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක ඉක්මනට කියන වෙලාව නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දූ කිව්වේ මොකද්ද? අර නිර්සත්වය කියනවා දුජ්ජීවිතං අජීවිම්ම යේ සන්තේන දදම්මසේ විජ්ජුමානේසු භෝගේසු දීපානා කම්මාත්තන. ඒගොල්ලෝ කියනවා දුජ්ජීවිතං අජීවිම්ම. අපි දුක් ජීවිතයක් නපුරු ජීවිතයක් ගත කළා. සත්ව හිංසාවදී පංච දුස්සත් අපි කළා. කෑව බිව්ව නැටුව උඩ පැන්න අරක්කු අඩිය ගැහුවා. යේ සන්තේන දදම්මසේ කිසි කෙනෙකුට කිසිම දෙයක් දුන්නේ නැහැ. විජ්ජුමානේසු භෝගේසු භෝග විද්‍යමාන වෙලා තීති ධනෙ තීති දීපානා කම්මාත්තන අපිට කිසිවක් පිට අපි කරගත්තේ නැහැ කියලා පළවෙනි කෙනා කියනකොට මට ගියා. එක අකුරයි කියන්න උනේ බුදුරජාණන් වහන්සේ තමයි ඉතුරු වාක්‍ය ටික පෙන්නන පටන් ගත්තේ බුදුවණිනි. කියන්න බැරුණා. දුස්ස දෙවෙනි කෙනා කියන්න පටන් ගත්තේ සවලින් සට්ටිං වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදාන්තෝ භවිස්සති. උන දෙවෙනි කෙනාගේ හිත බැලුවා බුදුරජාණන් වහන්සේ. අපිට නම් පේන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව වංශයේ මහා වියතානං වූ 1244ක් ඝනකඩ මහ බොල්පොළ ඔන්චිලාවක් වගේ පැද්දෙන වෙවුලන භාග්‍යතුන් වහන්සේ ලෝ පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. දෙවනි සත්‍යයක් කොල්ල තරුණයා මේ කියන්න හැදුවා සට්ටිං වස්ස සහස්සානි අපි අවුරුදු 60000ක් දැන් මේකේ අපායේ. මිනිස් අවුරුදු නෙවෙයි අපාය අවුරුදු. අපි පස්සේ කතා කරමු. පරිපුන්නානි සබ්බසෝ අවුරුදු 60000ක් සම්පූර්ණ වෙනවා. නිරයේ පච්චමානං අපි දැන් නිරේ පෑෙනවා පිච්චෙනවා. අර අපාය විස්තරේ පෙන්නන්නේ පිහිතොරේ. කදාන්තෝ භවිසති අනේ කවදා අපිට පිහිටක්ද කියලා කෑ ගහන පටන් ගත්තා ඒ තරුණයා. තුන්වෙනි කෙනා කිව්වෙන්න නත්ති අන්තෝ ගුතෝ අන්තෝ සෝ අන්තෝ පතිදිස්සති තදාහි පකතම් පාපම් මම තුයිහංච මාරිස. නත්ති අන්තෝ කෙලවරක් නෑ මේ අපි ඉඳපු මේවා විපාක දෙනවා. කුතෝ අන්තෝ කෙලවරක් කොයින්ද? න අන්තෝ පතිදිස්සති කිසිම තැනක අන්තය අනන්තයක් කෙලවර අපිට පේන්නේ නැහැ. තදාහි පකතම් පාපං එකල්ලි පව් කරනකොට අපි මම තුහියංච මාරිස ඔයයි මමයි නිදුකාණි අපි කවුරුත් එකට සෙට් එකේ පින් කරනකොට මේවා හිතුවේ නෑ. හතරවෙනි කෙනා කියන්නේ යාළුවා. සෝහිනුන හිතෝ ගන්නවා. සෝ අකුර සෝහිනුන හිතෝ ගන්නවා යෝනිල් අද්ධාන මානසින් වදඤ්ඤ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බවුන්. බැරි වෙලාවක් මෙතනින් මිදලා අපි ගියොත් සිල්වත් ගුණවත් අය කියන දේවල් අහලා පින් කරනවා වැරදි කරන්නේ නැහැ කියලා. ඒක නිසා මෙන්න මංගල අපේ සභාපතිතුමා කිව්වා අසේවනාච බාලාණං පණ්ඩිතානං සේවනා පූජාච පූජනීයණං ඒතම් මංගල මුත්තම. මෙන්න මංගල this is highest blessing. ඒතම් මංගල මුත්තම. සමහර අය මේව පිළිතර කියනවා. ඒතම් මංගල මුත්තමමලු. මේවා ඇදලා කියන්න හොඳ නැහැ. මේවා පව් සිද්ධ වෙනවා. ඒ පතිරූපදේශ වාසෝච පුබ්බේජගත පුඤ්ඤතා අත්ත සමාපනිදී චේතම් මංගල මුත්තමං. හොඳ මිනිස්සු සිල්වත් ගුණවත් අය උපදින තැන්වල වාසය කිරීම. ඒ වගේම පෙර කරන ලද පින් ඇති බව. තමාගේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වල අත්ත සම්මා පරිදීච පිහිටීම. ඒතම් මංගල මුත්තමං this is the highest blessing. මෙන්න මංගල කරුණු. ඊගාවට ගාරවෝච නිවාතෝච සන්තුට්ඨිච කතඤ්ඤතා කාලන ධම්ම ශ්‍රවණය තම් මංගල මුත්තමං. ගරු කළ යුත්තන් ගරු කිරීම. ඒ වගේම මං කෙටියෙන් කියන්නේ ඒ වගේම සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම ඒතම් මංගල මුත්තමං. මෙන්න මංගල කරුණු. සුදු ඒ වගේම මාතා පිතු උපට්ඨානං පුත්තදාර සංගවෝ අනාකුලයච කම්මන්ත ඒතම් මංගල මුත්තමං. මව්පියන්ට සැලකීම දූ දරුවන්ට සැලකීම උපස්ථාන කිරීම මෙන්න මංගල කරුණු. ඒ විතරක් නෙමෙයි සුදුසු කාලයේ ධර්ම දේශනා කිරීම මංගල කරුණ. මේ බිහිදොරේ සභාපතිතුමාද සතුටු වෙන්න ඕන. එතුමාගේ බිහිදොර මංගල අවස්ථාව බඩපත් වෙලා සාදු සාදු. එතුමාට ආශිර්වාද වේවා. ඒ විතරක් නෙමෙයි දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්ම ඒතම් මංගල මුතුමන්. දන් දීම ධර්මචර්යාව මෙන්න මංගල කරුණු. ගාරව එතකොට කෙටියෙන් කියන්නේ පුට්ටස ලෝක ධම්මේහි චිත්තඤ්ඤස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං.
අටලෝ දහමින් කම්පා නොවීම මේ කිසිම මේක මංගල කාරණයක්. 38ක් කිව්වේ නෑ. පොඩි වෙලාවයි කිව්වේ. 38ම අපි වෙන දවසක කතා කරමු. එම නිසා මෙන්න අවමංගලන්න මෙන්න මංගල කරුණු වලින් ටිකක් මේ මංගල කරුණු අපේ මේ බිහිදොරින් සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමායකට අපිට යුගපුරුෂයෙක් ලෙස පහළ වුණා. ගරු සභාපතිතුමා මුළු ලෝකෙම මුළු චීනෙම තරාදී එක පැත්තකට දැම්මොත් සභාපතිතුමා අපේ නිහාල් විජේරත්න මැතිතුමා මේ පැත්තට දැම්මොත් මම මුළු චීනෙම මුළු තරාදීම අයින් කළා. මං අර මෙතුමාගේ පැත්ත තමයි මං ගන්නෙ. ඇයි හේතුව? මුළු ලෝකය සනසන වැඩක් හොඳ වැඩක් කරන්න පුජ්‍යලිකල කවුද මෙහිම කරන්නේ? කන මසක් කපලා වෙන දෙයක් වෙයල්ලා කියලා තමයි මිනිස්සු ඉන්නේ. එහෙම නෑ. එම නිසා පොඩි විනාඩි තව 2-3ක් මට දෙන්න. චාමික පින්වත් මැතිතුමානි මේ ශාසනය රකින්න ඔබතුමා, ශාසනයට උදව් කරන ඔබතුමා. ඒක නිසා මේ චීනේ මම අදත් කියනවා චීනේ පින්වත් මහත්තුරුනි රෝග නිදානේ නවත්තන්න 6 මාසයක් ඉන්න ඔබතුමල්ලා ස්ලෝටස් වහන්න. ඒ ඇත්තන්ට වෙනම ව්‍යාපාර හදලා දෙන්න සල්ලි හරි දෙන්න. දීලා 6 මාසයක් මේ සත්ත්ව හිංසාව නවත්තන්න. එම නිසා යුව ඊගව ඊදේ චේතිය ෆැගන් සසුදින් යුන් බුයා සසි දුංගෝ බුයා ශීරෝ නනි දින් යුන් කොංජ දින් යුන් මං කියනවා. නිසා මේවා නවත්තන්න. if you අවශ්‍ය නම් if you protect your country if you protect your if you are loving your country if you are loving your people ඔබලට අවශ්‍ය කරනවා ඔබලගේ මිනිස්සු ආරක්ෂා කරන්න. මම එතෙන්ද මේ කියන්නේ රට ආරක්ෂා කරන්න. ඒ මේ නිංගලුංගල් නාට්‍යයි නේසිස් කිරාල්හල් එන්රාල් අවශ්‍ය කරනවා මක්කල් නේසිස් කිරාල්හල් එන්රාල් මිනිස්සු රකින්න අවශ්‍ය කරනවා නම් ජනතාව රට රකින්න අවශ්‍ය කරනවා රෝග නිදාන්න බේත් කරන්න. එහෙනම් මොකද්ද රූගෝ නියයි නීද වොච්චා රූගෝ නියයි නීද රෙන් බුයාසසි දුංගෝ බුයාසසි සීරෝ මේක යන්න චීන මිනිස්සුන් මේ ඇහිවා මේ නිවැරදි ව්‍යාකරණ වලින් මේ කියන්නේ. එම නිසා මේක මතක තියාගෙන මේක අපි මේ අවස්ථාවේදී රෝග නිදානේ මේ සත්ව හිංසාව අනිවාර්යයෙන් මේ සත්ව හිංසාව නවත්තන්න ඕන. එම නිසා නිහෝ විවෛත්‍ය ශ්‍රණෝත් කිම් න්‍යෂ්ටිම් යසා රුසියාවට කියනවා මේ වචන දෙක අහගන්නකො මොකද්ද මේ කියන්නේ කියලා පස්සෙන් අපෙන් අහන්න. මා කියනවා ඒක නිසා මේක තේරුම් ගන්න ජංගන් බුනෝ හේවණ්ඩන් ජංගන් මා කණ්ඩංගින් අහන්නකො ඉන්දුනීසියාව මේ වාක්‍ය කීපය ගන්නකො අරගෙන හැදෙන්නකො ජනා වරුලා උහරු ලයි මාන්නර මාන්සිනා කානු පහුගිය කාලේ මැරුවනේ නේපාලි අහන්නකො ඔයගොල්ලෝ අහලා මේව නොකර ඉන්නකො ඉතින් එන නොන් උචිතරයනි මාළියේ ඉතාලිය හිතන්නකො නොන් මන් ජාරේ කාරණේ ෂී බුනෝ කොමිදට් හිතන්නකො මේවා ඉතින් හිතලා මේවෙන් මේ මස් මාංශ වලින් මේවෙන් වැළකලා මේ සත්ව හිංසාව මේ අපරාධී කරන්න එපා අපේ සිංහල මිනිස්සුනි මේ මස් කෑල්ලක් බඩේ දුන්නට කමන්නේ කියලා මේවා කියන්න එපා මේවා හොඳ නෑ මේ යන ගමනට සහයෝගය දෙන්න එපා පටුකොත හිත මේ අපි මේ වෙසණීම් මිදමු අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා ඒ සම්භවಂತಿ මේවා හටගන්නේ ඉග්නොරන්ස් අවිද්‍යාව මුල අන්නර අපේ පින්වත් දේශමාක වගේ මේ අවිද්‍යාවෙන් නොදැනීමෙන් කරන්නේ මේ වැරදි එක නිසා මේ දැනුම දෙනවා මේ බිහිදොරෙන් අවිද්‍යාව නැති කරගෙන විද්‍යාවට එන්න මේ බිහිදොරින් කටයුතු කරන බව මතක් කරනවා. හොඳයි. නිසල සිත්වල කුසල මිස කසල නැහැ කියන කාරණාව මේ ශාස්ත්‍රපති සිරිපති පද්ම කුමාර ශෝරින්ගේ කතා බහ තුළින් තිරසර වෙනවා. එතුමා මේ කියන අධ්‍යාත්මික ශක්තියෙන් මේ සියලු භාෂා පරිචය හසල දැනුමකින් කතා කරමින් මම හිතන්නේ ත්‍රිපිටක විශාරදවරයෙක් හැටියට භාෂා ගණනාවක භාෂා පරිවර්තකයෙක් හැටියට මේ සියලු කාරණා සම්පින්ඩණය කරමින් මුළු මහත් ලෝකයාට ආමන්ත්‍රණය කරන්නට එතුමාට ඒ ශක්තිය තිබෙන්නේ. මම හිතන්නේ මේ නිසල සිත්වල කසල නැති බව නිසාම වෙන්නේ නැති. අර සසල සිත්වල කසලම නැති වෙන්නේ. මේ නිසල සිතක් ඇති කරගන්න අපි මේ කසල ඉවත් කර යුතුයි. කසල ඉවත් කරනවා නම් අපි මේ මස් මාංශ අනුභවයේ සිටම ඒ සියලු දේවල් අපි නිරෝධායනයට ලක් කළ යුතුයි. අපි මේ සභාවේ ඉන්නවා අපේ ධර්ම ගවේෂී ශ්‍රීලාල් සිල්ලා මැතිතුමා. එතුමාගේ පිරිස් අධ්‍යයනාවේ තියෙන හඬ වාග් මාධුර්ය ඝන පිහිටවලා කියන හැකියාව මම හොඳින්ම දුටුවේ අපේ මම හිතන්නේ
උඩු දුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග මේ මැදිරියේදී අපි දහම්දාර වැඩසටහන ඉදිරිපත් කරා. ඒකේ විශේෂ සම්පත්දායකයෙක් හැටියට මරණානුස්සති භාවනාව පිළිබඳව අපිට කියා දෙන්නට ශ්‍රී ලාල්ද සිල්ලා මැතිතුමා ආවා. මම හිතන්නේ බොහොම අපේ උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කරපු අර MCC ගිවිසුම ආර්ථික කොරිඩෝරයට විරුද්ධව මාරාන්තික උපවාසයක නිරතුණි. ඒ අවස්ථාවේදී ශ්‍රී ලාල් සිල්ලා මැතිතුමා ඒ නිදාස් චතුරස්‍රයට ගොඩ වැදිලා අඛණ්ඩව තමන් තුන් සූත්‍රයේ ඇතුළු සියලු පිරිත් සූත්‍ර දේශනා කරන්නට ඉඳගත්තා. ඔව් මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු. එහිදී එතුමා කිව්ව කාරණාව තමයි මගේ මේ සත්‍යයනාව සත්‍යයක්මයි මේ සත්‍යානුභාව බලයෙන් මේක අවසන් වෙනකොටම සාධනීය පිළිතුරක් ලැබේවා කියලා. බොහෝ දෙනා හිතුවේ නෑ මේක සාධනීය පිළිතුරක් ලැබේවා කියලා. සියලුම බලධාරීන් කිව්වේ මේක අනිවාර්යෙන් කෙරෙන කාරණාවක් කියලා. නමුත් අසන්නට බොහොම සතුටුදායක පිළිතුරු අපිට ඒ අතරින් ලැබුණා. අවසානයේදී මේක නොකරනවා කියන සහතිකයේ පවා මෙතුමා නැගිටිනවත් සමග ඒ සහතිකයේ පවා සභාගත කරන්නට අපිට ඒ අවස්ථාවේදී පිළිතුරු ලැබුණා. මම හිතන්නේ මේ පිරිතේ මහානුභාව සම්පන්න බව අපි එදා හොඳින්ම දැක්කා. මම ඒ කාරණා හැමදෙනාම නිරතුරුවම හදවත් අතර මුමුණන බව අපි දුටුවා. ශ්‍රී ලාල් සිල්ලා මැතිතුමනි, කන්ද පිරිත කියන්නේ කුමක්ද? මේ කාලයේදී අවශ්‍යම පිරිතක්ද කන්ද පිරිත? මේ කන්ද පිරිතෙන් විසනසන්න පුළුවන් කියලා අපි අහලා තුනාට මෙහි තියෙන ගුණ අරුත නිරුත කියා දෙමින් කන්ද පිරිත පිළිබඳව ඔබතුමා කොහොමද විග්‍රහ කරන්නේ? කන්ද පිරිත පිළිබඳව විග්‍රහ කරන්න පැහැදිලි කිරීම පමණයි අපි මේ ඔබතුමාගෙන් ආරම්භයේදී බලාපොරොත්තු වෙන්නේ. කන්ද පිරිත අවසානයේදී සජ්ජායනා කරන්නට කලින් නැවත වතාවක් මට අවස්ථාවක් මම බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාට කන්ද පිරිත පිළිබඳව යම් විස්තරයක් කරන්නට ඔබතුමාට බාර කරනවා. ස්වාමික මහත්මයා, දීර්ඝ විස්තර අවශ්‍ය නැහැ. අර මෙතුමා කිව්වා වගේ ප්‍රතිපත්තියක පිළිහිටලා මේ සත්‍යයනාව යම් කිසි කෙනෙක් ලෝකේ කරනවා නම් මට විතරක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. මේ ධර්මතාවයට එක් පටිපන්න පමුක්කන්ද ඒනාය ඒ ධර්මතාවයේ තුල සත්‍යක්‍රියා කරලා වයිද ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඉතින් අතුරුලි රතන හාමුදුරන් වහන්සේ දලදා මාලිගාවේ දවස් 5ක් උපවාස කරගෙන ඉන්න වෙලාවෙත් මම එතනට ගිහිල්ලා පිරිත් කිව්වට පස්සේ ඒ ප්‍රශ්නේ බොහොමදට විසඳුණා. මොකද එතන දේශපාලන නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ භික්ෂුන් වහන්සේලා මෙච්චර කාලයක් උපවාස කරන්න ඕනේ නැහැ මේ රටේ. ඉතින් මේ මිනිසුන්ගේ ඇස් තැරෙන්න කියලා. ඉතින් අපි ඒක තමයි අනගාരിക ධර්මපාලතුමා එදා බුද්ධගයාවට තනියම ගිහිල්ලා බුද්ධගයාව විනාශ වෙලා යනකොට අනිත් අය අල්ලන් ඉන්නකොට අපිට එතනට ගියාම භික්ෂුන් වහන්සේලා කියලා දෙනවා අනගාരിക ධර්මපාලතුමා මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනය කරා කියන වජ්‍රාසනයේ මත නළල තියලා අදිෂ්ඨානයක් කරා කියලා කියනවා මේ බුද්ධ ගයාව මම අනිත් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් බේරගෙන දෙනවා. එතනින් අඩියක් නැගිටින්නේ නැහැ කියලා. ඒතර මහා සතිපට්ඨානය ඉදත් කියලා තියෙනවා. ඒතර අපි සතිපට්ඨානය කියන්නේ ජීවිතේ විනාශ කරන එක. ඉතින් දැන් ඒ වගේ මේ කන්ද පිරිතදී මේකේ වටිනාකම තියෙන්නේ මේ තිරුපති මහත්මයා නිහල් මහත්මයා හාමුදුරන් වහන්සේ කෙනෙක් අපවත් වෙලා අඤ්ඤතරෝ බික්කු අහිනාදට්ටෝ කාලකතෝ හෝති. කොහෙද? ජේතවනාරාමේ. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේගේ තියෙන හැකියාවන් දන්න අය ගිහිල්ලා මුණ ගැහෙන්නේ බුදුරජාන් වහන්සේව. ඉතින් අතකෝ සම්බවුලා බික්කු යේන භගවා තේන උපසංකමින්සු. උපසංකමිත්වා භගවන්තං ඒතද වෝච. ඉදබන්තේ සාවත්තියන් අඤ්ඤතරෝ බික්කු අහිනාදට්ටෝ කාලකතෝති. ඔන්න කතාවේ හරය. උතන තමයි තියෙන්නේ. මහාන් ඇයි බුදුරජාන් වහන්සේ මුණ ගැහුනේ? ඔක්කොම එකතු වෙලා ගියා. සම්බහුලා බික්කු. බහුල වශයෙන් ගිහිල්ලා කිව්වා අපේ එක්කෙනෙක් අපවත් වුණා. ඒතර බුදුහාමුදුරු දීලා දෙන උත්තරේ බලන්න පටන් ගන්නෙම නහනූනසෝ බික්කවේ බික්කු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. ඔය කියන ස්වාමින් වහන්සේ හරියට මෛත්‍රී කළා නැහැ. මෛත්‍රී කළා තිබුණා නම් නයිසෝ බික්කවේ බික්කු අහිනාදට්ටෝ කාලංකරේය. හරියට මෛත්‍රී සචේහිසෝ බික්කවේ බික්කු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. නෙමෙයි. පරි මෛත්‍රී කළා තිබුණා නම් අහිනාදට්ටෝ සර්පේ දෂ්ට කරාට කල් මැරෙන්නේ අපවත් වෙන්නේ නැහැ කියලා. දැන් බුද්ධ වචනේ නෙමෙයි බෞද්ධ පිළිගන්න ඕනි. කාටවත් මේක නෑ කියන්න බෑ. එහෙනම් මට අපි කියමු වෛරස් එකක් වැළඳුනා කියලා. මොකක් හරි හේතුවක් උඩ මම දන්නේ නැද සුදු මහත්තයෙක් ගාවට අපි කතා කරමු. මොකක් අපිට වැරදුනා කියමුකෝ. එහෙනම් අපි ඔය නිහල් මහත්තයලා කරන ඔය උඹල කඩ කෑල්ල නුකා ඉන්නවා නම් අපි සත්තු මරන්නෙම නැත්තම් දැනගෙන ජීවිතාවෝරෝපේතා අර සූත්‍රය කියන්නේ මොකද්ද? අඟුලිමාල පිරිත කියන්නේ මම දැනගෙන සත්ව ඝාතනය කරේ නැත්තම් අන්න මගේ විස පතිරෙන්නේ නැහැ.
ඒක තමයි බුද්ධ වචනේ. එහෙනම් මම අර කිව්වේ අපි නිර්භය වෙන්න ඕනේ. හේතුව අපි සත්තු මරන්නේ. ඒ නිසා අපිට මොන වෛරසයක් වගත් අපේ ඇඟේ ඇප්ලයි වෙන්නේ නැහැ. ඒක අපේ විශ්වාසය. ඔය දොස්තර මහත්තුරු නෙමෙයි කවුරු මොනා කිව්වත්. ඒ කියන්නේ අපි ගිහලා මේ කොරෝනා ලෙඩ වල්ලලා ඉඹින්න යනව නෙවෙයි. සඩන්ලි එහෙම එකක් වුණොත් සර්පෙක් දෂ්ට කරත් මෛත්‍රී කළා දිනු නම් අපවත් වෙන්නේ නැත්තම් මිය යන්නේ නැත්තම් කොරෝනා වෛරසය කියන්නේ ඊටදී පොල්ල එකක්. ඒතර මම ඒකට රෙඩි වෙලා ඉන්න ඕනේ. ඒතකොට ඒක තමයි කන්ද පිරිතෙන් කියන්නේ. ඒක කොහොමද රෙඩි වෙන්නේ? අන්න බුදුහාමුදුර කිව්ව ධර්මයේ. විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්බයාපුත්තේහි මේ මෙත්තං කන්හා ගෝතම කේහිච අපාදකේහි මේ මෙත්තං දීපාදකේහි මේ. මෙන්න මේ මම මෛත්‍රිය කරන සිස්ටම් එක දැන් ඔය බුදුහාමුදුර කිව්වේ මෙන්න මේම කරන්න. ඒතර මොකද්ද අපිට ලැබෙන්නේ? මං අපාදකෝ හින්ති. ඔන්න වැදගත්ම දේ. පාද නැති සත්තුන්ගෙන් මට මාව නොපෙලාවා. මට කරදරයක් නොවේවා. මං හින්ති දීපාදකෝ. පාද දෙකක් තියෙන සත්තුන්ගෙන් මට හිංසාවක් නොවේවා. මං හින්ති බහුපාදෝ. පාද චතුප්පාදෝ බහුපාදෝ. හතරක් තියෙන සත්තුන්ගෙනුත් බහෝපාද. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානුපස්සන්තු. සෑම කෙනෙක්ම යහපත දකිත්වා. මා කංචි පාපමාගම බලන්නකො හරියම සාධාරණ ධර්මයක්. මා කෙරෙහි පාපේ නොපෙනේවා. දැන් ඇවිල්ලා තියෙන මිනිස්සු කෙරෙහි මහත්තයෝ පාපේ. ඕක කවුරු කිව්වත් අන්තිමට කියන්නේ පාපේනේ මරුණට පස්සේ. එහෙනම් මා කෙරෙහි පාපේ නොපෙනෙන්න නම් මම මොනවද කරලා තියෙන්න ඕනේ? මගේ මෛත්‍රිය තියෙන්න ඕනේ. පාද නැති සත්තුන්ට. කුකුලේ කන්න පුළුවන් දෙපාද කකුල් දෙකක් තියෙනවා කියලා දැනගෙන කකුල් කන જાතියක් මේක. කකුල් කන්නේ ඇඩවල නටනට සෝස් දාගෙන. ඒතකොට පාද දෙකේ මෛත්‍රිය කරන්න පුළුවන්ද? මගේ පාද දෙකට පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනකොට මිනිස්සු අඬන ඇඬිල්ල. ඒකයි ඔය ආතරයිටිස් කියන ඒවා වෛරස් නෙමෙයි වුණාට මිනිස්සු විඳින වේදනාව පේනෝනේ දොස්තරලා හඳුනාගෙන තියෙනවා. ආතරයිටිස්. නමුත් වේදනයිනේ මහත්තයෝ. ඔවා කොහෙන්ද එන්නේ? මගේ පාද දෙකේ ඉදිමෙන්නේ, දණිස් ඉදිමෙන්නේ. පුළුවන් තරම් සත්තුන්ගේ කාල් කකුල් කනවා. ඌරු මස් කියලා කනවා. අපි දන්නේ නැහැ ඩයබටික් කියලා එන්නේ. හඳුනාගෙන තියෙනවා ඩයබටික් කියලා. නමුත් වෛරස් එකක්. ওই විදිහට යනකොට බුද්ධ වචනේ තමයි ආයෙත් තියෙන්නේ. මේ නිරෝධායනේ ලෝකේ නැහැ. ඒක තියෙන තථාගත දේශනාවේ මේ නිරෝධායතනට මේ නිරෝධනයට යන්න ඔක්කොම. ඒකට කන්ද පිරිත විසනසන්න පුළුවන් දිව්‍ය මන්ත්‍රයක් වගේ කියලා කියනවා. සබ්බාසි විස જાතිනම්. අන්න දැන් කාලේ තියෙන මිනිසුන්ගේ ඇඟට තියෙන වෛරස් විස. අපි ඒක නසන්න ඕනේ. ඒ නසන්න පිරිත් කියකින්ද හරියන්නේ නැහැ. හැබැයි පිරිත් කියන්න පටන් ගන්නවත් එකලම අපි පරිවර්තනය වෙන්න ඕනේ. උඹල කඩ කැලලක නොකා ඉන්න. ඒකයි අපි දෙන පණිවිඩය. සතියක් කරලා බලන්න. ඊළඟ සතිය ඔබට ලොකු වෙනසක් දැනේවි. ඒක දිගටම අපි ඇප්ලයි කරමු. ඒක තමයි කන්ද පිරිත කියන්නේ. අපි ලෝකෙට හඬ ගාලා කියමු මේ මිනිසුන්ගේ විස නැති වෙන්න මේ තියෙන රූපවාහිනිය හරහා මෙවැනි පිරිතක් වෙන අයවට කියන්නේ දන්න සුන්සූත්‍රය නෙමෙයි අවශ්‍ය දේ තියෙනවා දැන් මේ කියන්නේ. ඒ කියන්නේ මේකයි විස නවත්තන්න පුළුවන් එක. අරක වෙනම කතාවක්. රතන සූත්‍රය අහන්න හොඳයි. නමුත් ලෙඩේට හරි බෙහෙත දෙන්න ඕනේ. එහෙනම් මේ කාලේ තියෙන ලෙඩේට හරි බෙහෙත කන්ද පිරිත අපි සද්ධායන කරනවා. හොඳයි. මම හිතන්නේ විසනසන දිව ඔසුවක් වෙනි සූත්‍රය තමයි කන්ද පිරිත කියන්නේ. අද අපේ බිහිදොර වැඩසටහන අවසානයේදී විසනසන දිව ඔසුවක් වැනි කන්ද පිරිතෙන් අපේ වැඩසටහන හමාර කරන්න අපේ බලාපොරොත්තුව. අද අපේ වැඩසටහන සහභාගී වුණු ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදන මේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මැතිතුමාට අපි ආයිබෝන් කියලා අපි සමුදෙනවා. ඒ වගේම කොළොන්නේ ශාස්ත්‍රපති කොළොන්නේ සීලපති පද්ම කුමාර ශූරීන් තංගල්ල ධම්මදින්න මහපිරිවෙනේ ආචාර්ය ත්‍රිපිටකාචාර්ය ජ්‍යොතිෂ විශාරදවරයා ඔබතුමා භාෂා පරිවර්තකයාණන් මම හිතන්නේ ඉහළ දිව්‍ය තලයේ ඉඳලා මේ මනුෂ්‍ය ලෝකෙට ඇහිල්ලා තින්නේ මේ සමාජය සුවපත් කළා අපේ සමාජයට යම් දෙයක් පණිවිඩයක් දීලා යන්නයි ඔබතුමාලා මේ ඉහළ දිව්‍ය තලයේ ඉඳලා මේ මනුෂ්‍ය තලයට ඇහිල්ලා තියෙන කියලා මම විශ්වාස කරන්නේ. අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ කරු උපසභාපතිතුමා ධර්මගවේෂී ශ්‍රීලාල් සිල්ලා මැතිතුමා එසේමයි සියලු සූත්‍ර දේශනා කටපාඩමින් කියන්න හැකියාවක් අද කාලේ සිටනවා නම් අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු ප්‍රමාණයක් නම් එක ඇඟිල්ලක් වගේ වටිනා කියන ඇවිදින විශ්වකෝෂයක් වගේ මේ ශ්‍රීලාල් සිල්ලා මැතිතුමා මේ සීල සූත්‍ර දේශනා ඔබතුමා දලදා මාලිගාව ළඟ වේවා එහෙම නැත්නම් රුවන්වැලි සෑය ළඟ වේවා අපි මේ නිදාස් චතුරස්‍රයේදී මේ හැම තැනදීම අපි
කිසිම පිරිත් පොතක් පෙරලගෙන ඔබතුමා මේ මතකෙන් මේ පිරිත් සූත්‍ර දේශනා නිවැරදි විදිහට ඝන පිහිටවා ඒ වාක් ශක්තියින් විශ්වයට මුසු කරමින් තමයි මේ සීල සූත්‍ර දේශනා සජ්ජායනා කරේ. ඔබතුමාට ඒ හැකියාව තව තව වැඩි දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අපි ශ්‍රීලාල් සිල්ලා මෙතුමාට අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. එසේනම් ඔබතුමාට බාර කරනවා කන්ද පිරිතෙන් අද විහිදර වැඩසටහන හමාර කරන්නට. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසා දේහං දේවකායම් පරිපූර්ණස්සන්ති. මේ මහා සමය සූත්‍රයේ උඩින් ඉඳලා ආපු දෙවිවරු කිව්වේ මෙන්න මේ නිහාල් විජයරත්න මහත්මයලා මෙතුමාලා මේ පහපුරන්නේ දේවකායන් මනුස්ස කායේ ඉඳගෙන. ඉතින් ඒකත් අපිට මතක් කරමින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ සභාපතිතුමත් කැටු ඔබතුමත් කැටු අපි ඔක්කොම මේ දුක් විඳින අය නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේ දුකෙන් මිදෙත්වා කන්ද පිරිතේ ආනුභාව සම්පන්න බලයෙන් ඔබ තුල පවතිනා වූ යම් විසක් වේ නම් එය දුරු වේවා. සබ්බාසි විසජාතිනං දිබ්බමන්තා ගදං විය යන්නාසේති විසංගෝරං සේසං ජාපි පරිත්සයං ආනක්කිතම් මිසම්බත්ත සබ්බදා සබ්බපානිනං සම්බතෝපි විනාසේති පරිත්තන්තං බනාමහේ එවං නේතු තං ඒකං සමයං භගවා රාවත්දයං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකත්ත ආරාමේ තේන කෝපන සමයේන රාවත්දයං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා භික්ඛු යේන භගවාතේන උපසංකමින්තු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්තු ඒකමන්තං නිදින්නෝ කෝතේ භික්ඛු භගවන්තං ඒතද වෝචුං ඉදබන්තේ සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝති නහානූනතෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි සචේයිතෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිතෝ භික්ඛවේ භික්ඛු අහිනාදට්ඨෝ කාලං කරෙය්‍ය කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං චබ්භ්‍යාපුත්තං අහිරාජ කුලං කන්හා ගෝතමකං අහිරාජ කුලං නහනෝනතෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි සචේයිතෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිතෝ භික්ඛවේ භික්ඛු අහිනාදට්ඨෝ කාලං කරෙය්‍ය අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුං අත්තගුත්තියා අත්තරක්ඛාය අත්ත පරිත්ථායාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අථා පරං ඒතද වෝච දත්තා විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං විපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හින්ති මාමං හින්ති දිපාදකෝ මාමං චතුප්පදෝ හින්ති
මාමං හින්ති බහුප්පාදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්චිකා සතපදි උන්නානාබි සරබුමෝසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ තත්තානං සම්මා සම්බුද්ධානන්ති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා අනුජානාමි භික්කවේ ඉමානි චත්තාරි අරිය සත්‍යානි මොනවාද ඒක තමයි දේශනා කරේ අත්ත රක්කාය අත්ත පරිත්තායාති අත්ත ගුත්තිය ඔන්න බුද්ධ වචනේ ආරක්ෂා කරගන්න දේශනා කරපු දේ හැම කෙනාටම මේ බය නැති වෙලා යන්න අපි ඔබ ඔක්කොම එක්ක වෙලා ලෝකයෙන් නෙමෙයි අපි ඉල්ලුවේ මේ ලෝකේ ක්‍රියාත්මක වෙන මේ ශක්ති විශේෂයෙන් අපි ඉල්ලනවා මේ ශක්තිය වඩාත් වෙලා ඇවිල්ලා මේ රට විතරක් බේරගත්තකොත් අපි අන්තගාමී වෙනවා ලෝකේම මිනිස්සු මනුස්සත්වය ලැබු මිනිස්සුන්ගේ ජීවිතවලට මේ ව්‍යසනයෙන් ඈත් වෙන්න කියලා බොම කියන මුළුමහත් විශ්වයේම පවත්නා උතුම්ම සම්පත වූ මිනිස් දිවිය මාංශානුභවයට ඇති කෑදරත්වය තුළින් මේ චට්ටයට පත් කරගෙන ඇත. මේ බව පසක් කරමින් ජීවිතයේ උත්තම පූජාවක් කර ගැනීමට පූජා උත්තම පූජා ධර්ම යාත්‍රාව මුළුමහත් මිනිස් සමාජයටම පූජාවක්ම වේවා. මෙය ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමේ ගරු සභාපතියා ජාතික සංවිධායක දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාගේ උතුම් ප්‍රාර්ථනාවයි. මම නිර්මාංශනයේ අවුරුදු 16 දී